Good evening everybody. එමනම් අපි අද කොටස පටන් ගමුනේ. අපි අද කොටස පටන් ගන්නයි plan කරන්නේ. So what we were discussing is about the information systems. අපි කතා කරගෙන ඉන්නේ තොරතුරු පද්ධති සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් ගොඩක් ඒවා කතා කරා. ඉතින් අද අපි ඊටු ටික සාකච්ඡා කරන්නයි plan කරගෙන ඉන්නේ. ඒ නිසා අපි එදා නවත්තපු දෙනින් පටන් ගමු. අපි එදා අන්තිමට කතා කරේ enterprise resource planning systems. So what we have discussed last week is about the enterprise resource planning systems. ඉතින් අපි එදා පොඩ්ඩක් කිව්වා මේ ගැන යම් විස්තරයක් මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්නම් මොනවද අපි කතා කරේ කියලා. ඉතින් අපිට මෙතනදී මේ කතා කරන්නේ enterprise. විශාල ප්‍රමාණයේ ආයතනවල කොහොමද තොරතුරු පද්ධතියක් හසුරුවන්නේ කියන එක. How information system can be managed in a large enterprises. So if you look at large enterprises, you have to understand what they are doing. අයි මූලිකව තේරුම් ගන්න ඕනේ මේ විශාල ආයතන වල මොන වගේද කරන්නේ කියන එක. ඉතින් අපි කියන පුංචි වැඩ ටිකක් කිව්වා අපි. So first one is the finance, මූල්‍ය කළමනාකරණය. Then the human resource, මානව සම්පත්. Then the procurement, ප්‍රසම්පාදනය. Then distribution, delivery of these items. Then other departments. ඉතින් මම හැඳින්වීම් කිහිපයක් දුන්නා එක එක ආයතන වල මේ ERP කියන ඒවා හසුරුවන විදිහ සම්බන්ධයෙන්. So there's the normally if you look at the large enterprises even in Sri Lanka we use these tools. සාමාන්‍ය ලංකාවෙත් අපි මේ වගේ ERP solutions නැත්නම් ERP වැඩසටහන් පාවිච්චි කරනවා. මේකේ වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි they are using an integrated database. ඒක පාවිච්චි කරන යම් කිසි ආකාරයකින් සමෝදාන දත්ත සමුදාය. සමෝදාන දත්ත. මේ දත්ත සමුදාය තුල සියලුම විස්තර ටික සියලුම තොරතුරු ටික අඩංගු කරලා තියෙනවා. ඒ හැමෝම මේ තොරතුරු ගන්නේ එකම තැනකින්. All the people are accessing the data and information from one common place. මේ ඔක්කොම ගන්න එක තැනක. ඒ නිසා මෙතන ගොඩාක් ලොකු වාසියක් තියෙනවා. ඉතින් මම ගෙසට ඇහුවා පුංචි ප්‍රශ්නයක් දෙකක්. ඒ තමයි මොකද්ද මේ ප්‍රසම්පාදනය කියන්නේ කියලා. I asked about a simple question. What is mean by the procurement? හොඳයි මට කියන්න කවුරු හරි කෙනෙක් මොකද්ද ඔයගොල්ලෝ තේරුම් ගන්නේ ප්‍රසම්පාදනය කියන එකෙන්? What you understand by the procurements? කියම් බන් ටක් ගාලා. එදා අපි අහන් හිටියනේ නේද? ඔව් කවුරු කෙනෙක් කියන්න මට. රණුදි එදා හිටියේ නෑනේ. රණුදි කියන්න බාන්න මොකද්ද procurement? What is mean by procurement generally? Can you think and say what is mean by procurement? සමුදු උත්තරයක් දානවා. එදා අපි කතා කරා ඒ ගැන. Samudhi is putting an answer. That is okay. But just we get from Ranudhi. අපි රණුදියෙන් ගව බලන්න. රණුදි මොකද්ද හිතෙන්නේ ප්‍රසම්පාදනය කියන එකෙන්? මොකද හිතෙන්නේ රණුදිට? What is mean by procurement? මොකද කියන්නේ නැහැ. Pesanthi, what do you understand by procurements? මොකක්ද අපිට තේරෙන්නේ procurement කියන එකෙන්? මොකද හිතෙන්නේ? දැන් සමතන උත්තරයක් දැම්මා නේද chat එකට දාන්න පුළුවන්. voice වලින් කියන්න පුළුවන්. Pesanthi, මොකක්ද අදහස් වෙන්නේ procurement? What's mean by procurement? So you have to give your idea නේද? අපි මොකද්ද මේ තේරුම් ගත්තේ කියන එක දැන් කියන්න. ඒක අපිට තේරෙන්නේ මේක අපිට තේරුණාද? නැත්නම් මේක අපිට තේරුනේ නැද්ද? මොකද මේ පුංචි keywords අපිට අවශ්‍යයි. විභාගයේ විශේෂයෙන්ම කෙටි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න තියෙනවා යම් statements දීලා. Especially MCQ, they are giving few statements asking what is the right one, what is the true statement, something like that. For answer these things, you have to understand these keywords. අපිට යම් ආකාරයක කෙටි ප්‍රශ්නවලදී පුංචි වාක්‍ය දීලා අහන මේ වාක්‍ය හරිද වැරදිද කියලා. ඉතින් මේ වාක්‍ය වලට උත්තර දෙන්න
අපි දැනන් ඉන්න ඕනේ මේ වචනවල අර්ථය. මොකද ගොඩක් කරලා අපේ වචන බැරි නිසා තමයි උත්තරේ හදාගන්න බැරි. When you don't understand the terms, so you can't get the total idea of the statements. When you don't understand the statement, you can't get the answer. That is very, very important because you are getting so many MCQs which will give lot of statements. අපිට MCQ වල ගොඩාක් statements ප්‍රකාශන දෙනවා. දීලා අහනවා මේ ප්‍රකාශන වලින් නිවැරදි වෙන්නේ මොනවද? What is the true statement from this system? ඒතර අපිට හරි අමාරුයි මේක තේරුම් ගන්න බැරි වුණොත් මේ එක එක වාක්‍ය තේරුම් ගන්න බැරි වුණොත් උත්තරේ ලියා ගන්න. So for that one you need the knowledge. To explain that sentence, you have to have them some kind of understanding of that words. ඒකේ තියෙන වචන වල අපිට තේරුම ගන්න ඕනේ. ඒකයි මම කියන්නේ මොකද්ද procurement ප්‍රසම්පාදනය කියන්නේ. මොකද ගොඩක් දෙනෙක් මම දන්නවා මේ වචනේ තේරුම් ගන්න නැහැ. සමදාන උත්තරයක් සමදාන උත්තරේ getting goods and services. සමත කියනෝනේ මේක භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම. ඒක තමයි ඇත්තම කතාව. So procurement කියන්නේ මොකද්ද? Purchasing or getting goods and services to the organization. ආයතනයකට භාණ්ඩ සහ සේවා ලබා ගැනීම. නැත්නම් මිලදී ගැනීමේ ක්‍රියාවලිය අපි කියනවා ප්‍රසම්පාදනය කියලා. මේක සංකීර්ණ වැඩක්. It's a complex task. So to implement that one, we use the ERP systems. මේක ක්‍රියාත්මක කරන්න අපි යම් කිසි ආකාරයකින් මේ ERP කියන නැත්නම් විවසාය සම්පත් සැලසුම් පද්ධති පාවිච්චි කරනවා. So මේකට අවශ්‍ය කරන දේවල් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ procurement එක ගොඩකට සිද්ධ වෙන්නේ ආයතනයේ accounting නැත්නම් finance department එක යටතේ. ගොඩක් කරාට මේක සිද්ධ වෙන්නේ ගිණුම් අංශයේ. නැත්නම් මූල්‍ය අංශය කියන අංශය තමයි මේ program සිද්ධ වෙන්නේ. තවසද මේ මානව සම්පත් කළමනාකරණය human resource management. What is happening with human resource management? So මේක කරන වැඩ ටිකක් තියෙනවා. අපි කතා කරොත් මුල්ම කාලේ ආයතන වල සේවකයෝ බඳවා ගැනීම සිද්ධ කරෙත් accounts department එක හරහා. මොකද වැටු ප්‍රශ්න අරවම තියෙනවනේ. ඒ නිසා මුල්ම කාලේ සේවකයෝ බඳවා ගැනීම සිද්ධ කරෙත් මේ අපි කතා කරන accounts නැත්නම් මේ ගිණුම් අංශය හරහා. පස්සේ කාලේ ප්‍රශ්න වුණා. මොකද මිනිස්සු බඳවා ගැනීම විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ ආයතනයක. So මේ මිනිස්සුන්ටනේ යම් කිසි promotions. So whenever they are working, they should give some kind of promotion. They give some kind of rewards. මේගොල්ලෝ ආයතනයේ ඉන්නකොට යම් ආකාරයේ උසස් වීම ලබා දෙනවා. යම් ආකාරයේ ප්‍රසාදය ලබා දෙනවා. So මේක account department කරන්නේ කරදර වුණා. So then what happened? They started a new department, new section called human resource management. So කාලය ගත වෙද්දී සංකීර්ණ නිසා වෙනම කොටසක් බිහි වුණ ආයතන වල මානව සම්පත් කළමනාකරණය කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ so what is happening with the human resource management? They are just say hiring and firing. සේවකයෝ බඳවා ගැනීම සේවකයෝ වත් කිරීමයි. දැන් මේගොල්ලන් මූලික කාර්ය. කොහොම සේවකයෝ බඳවා ගන්නේ? කොහොම සේවකයෝ ආයතනෙන් අයින් කරන්නේ? ඒක කතා කරන්නේ ඉන්නේදී. ඒ නිසා මේකත් අපිට අවශ්‍යයි මේ කතා කරන පද්ධතිය තුළ යම් කිසි ආකාරයකින් වැඩේ කරගෙන යනකොට. How you are getting the people to the organization, how you are leaving the people from the organization. මිනිස්සු කොහොමද ආයතනෙට බඳවා ගන්නේ? මිනිස්සු කොහොමද ආයතනෙන් ඉවත් කරන්නේ? ඒ අතරේ මේ මිනිස්සුන්ට ප්‍රොමෝෂන් දෙනවා යම් පාසුකම් මේ ඔක්කොම ටික කියන්නේ මෙන්න මේක තුල. නිසා මේක හැඳින්වීම. This is one of the definition given for the ERP system. ඉතින් මේක අපිට මේ අර මූලික වචන ටික දැනෙන්න ඕනේ. මොනවද මේක වෙන්නේ කියලා. බලන්න තව එකක් මේ වගේ හඳුන්වනවා. Some people are defining ERP something like this. නේද? Manage day-to-day business activities. දෛනික ව්‍යාපාර කටයුතු හසුරුවන එක. අපිට මේක හම්බුනා පුංචි වචනයක් මේ risk management and supply chain operations කියලා. Risk management and the supply chain operations. අවදානම් කළමනාකරණය සහ සැපයුම් දාම මෙහෙයුම. සැපයුම් දාම. මොකද සැපයුම් දාම කියන්නේ මොකද supply chain. ආයතනයකට අපිට භාණ්ඩ ගැනීමේ ලොකු ක්‍රියාවලියක් තියෙනවා. අපි කියව විශේෂම නිෂ්පාදන ආයතනයක් කියලා. So නිෂ්පාදන ආයතන අමුද්‍රව්‍ය ලබා ගන්න ඕනේ. If you think about the production company, you have to get the raw materials. දැන් සමහරට භාණ්ඩය හදන්න raw material එකම තැනින් ගන්න ඔක්කොම දේවල්. You are not getting all the things from one particular point. ඔක්කොම එකතැනින් ගන්න. තැන් තැන් වලින් ගන්න. So මේ තැන් තැන් වලින් ගන්නකොට එක භාණ්ඩයක් අඩු වුණොත්, එක අමුද්‍රව්‍යයක් අඩු වුණොත් මොකද වෙන්නේ? නිෂ්පාදනය කරන එක ප්‍රශ්නයක් වෙනවා. මම කියන්නේ අපි කියමු අපි ගණන් කරනවා මේ කිරි පැකට් කරන ආයතනය. So කිරි පැකට් කරන ආයතනයේ මූලිකම ද්‍රව්‍ය කිරි. So කිරි ප්‍රමාද වුණොත්, කිරි ප්‍රමාණවත් නොලැබුණොත් කිරි නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. හැබැයි තව ගොඩක් ඒවා තියෙනවනේ. අර පැකට්ස් කියන ඒවා. පැකට් තියෙනවා. අර නේ පැකට්
ඉටි කොළ පැකට් තියෙන්න ඕනේ. ඒතර ඒකේ පැකට් එක නැති වුණොත් කිරි කොච්චරද දන්නේ පැකට් කරන ඉටි කොළ ටික නැත්තම් කිරි පැකට් වල දාන විදිහක් නැහැ. හැබැයි කිරි පැකට් හදලා වැඩක් නැහැ. ඒවා පැක් කරන්න පෙට්ටි තියෙන්න ඕනේ. පෙට්ටි තිබුණ නැත්තම් වැඩක් වෙන්නේ. පෙට්ටි තිබ්බදරක් නැහැ. මේවා ඩිලිවර් කරන්න වාහන තිබුණ නැත්තම්. ඊට පස්සේ අපි කියන මේවා cool rooms වල දාන්න ඕනේ. නැත්නම් fridge වල දාන්න ඕනේ. So if you don't have those facilities, you can't maintain that business. So all those are raw materials. So all should come at the right time. මේ හැම එකක්ම නිවැරදිව ලැබෙන්න ඕනේ. එකක් හරි ප්‍රමාද වුණොත් මේ ව්‍යාපාරේ කඩාවැටෙනවා. නැත්නම් මේ අර කියන product එක නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා. So now that is the supply chain management. How to supply the items. සමහර ආයතන බිඳවැටලා තියෙනවා මේ supply chain එකට ක්‍රියාත්මක නොවන නිසා. If you get something early, that is also dangerous. අපි ගොත් යම් කිසි බාණ්ඩ ඉස්සල්ලා ආවොත් අපි හිතනවා ඉක්සලෙන් එක හොඳයි කියලා. හිතන්නකෝ කිරි නේද? කිරි ඉස්සල්ලා ආවා. හැබැයි අනිත් ඒවා තාම රෙඩි නෑ. මැෂින් එක තාම රෙඩි නෑ. මොකද වෙන්නේ? කිරි ටික නරක වෙනවා. කිරි ටික නරක වෙනවා. So that is the problem here. අපි ගොත් අනිත් අපි ගොත් පෙට්ටි කියලා. කිරි පාරනේ පෙට්ටි ටික ඉස්සල්ලා එනවා. හැබැයි පෙට්ටි ඉස්සරට නෑ. කිරි තාම හදලා නැත්තම් මේ පෙට්ටි ටික තියාගන්න තැනක් නෑ. ඉඩ කඩ ප්‍රශ්නයක් ඇති වෙනවා. You think that okay, getting something earlier, it will be okay. No, it is not okay. It should come at the right time. If it is too early, if it is too late, both are wrong. ඉස්සල්ලෙන් එකත් වැරදි, පරක්කත් වැරදි. ඒක නිවැරදිව ලැබුණ නැත්නම් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ සමහර අමුද්‍රව්‍ය තියන් ඉන්නවා කියන්නේ loss. ඒක පාඩුවක්. ඒවා තියාගන්නවා කියන්නේ ලොකු වියදමක්. See, those things has to be controlled, managed properly. Otherwise, your business become problematic. මේවා නිවැරදිව කාමනා කරන නැත්නම් හැසිරෙන්නේ නැත්නම් තමගේ ව්‍යාපාරය ප්‍රශ්නයක තියෙනවා. ඒ නිසා මෙන්න මේ දේ පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. තමයි ඔක්කොම දාන්න තමයි අපි පාවිච්චි ERP systems. ඉතින් අපි පුංචි වාසි ටිකක් කිව්වා ERP වල නේද? අපි වාසි ටිකක් කිව්වා නෝට් එකෙන් වාසියට ලියලා තියෙනවා. ඉතින් මේක ගොඩාක් අපිට දෙන කියවන්න. මේවා ගොඩක් කියවන්න, මේවා කියවලා දාගන්න මේවා මනසට. මොකද මේවෙන් තමයි ප්‍රශ්න අහන විභාගෙදී. දැන් මේක ගොඩාක් මේ දිග ප්‍රශ්න අහන්නේ අපිට කවදාවත් කියන්නේ නැහැ මේකේ වාසි ලියන්න අවාසි ලියන්න කියලා. They don't ask you write the advantage disadvantage. Advanced level they don't do that. But normally they give some statements in especially in MCQ question papers. Then they ask what's the true statements, what is the false statement. එකක් නෙවෙයි ස්ටේට්මන්ට් හතරක් විතර දෙනවා. So තමන්ට හැම ස්ටේට්මන්ට් එකක්ම හරියටම දැනගෙන ඉන්න ඕනේ. ඒක හරිද, ඒක වැරදිද, මොකක්ද කියන එක. නැත්තම් තමයි අමාරු වෙන්නේ. තේරෙනවද? ඒකයි අපි කියන්නේ මේවා හොඳින් බලන්න. මේ හොඳින් කියවන්න, අවුල් කරන්න, ප්‍රශ්න ඇතුළත අහන්න. So I placed few advantages here. ඉතින් මම disadvantages කතා කරන්නේ නැහැ. මේවා ගොඩක් අඩුයි. ගොඩක් වාසි තියෙන්නේ. එකම disadvantage වෙන්නේ මේවා පාවිච්චි කරන ටිකක් ඉහළ knowledge එකක් ඕන. To use this one you need bit of knowledge. That's only disadvantage. All others are advantages. Sometimes the cost. The මිලත් මේකේ සමහර විට නේද? මිලත් සමහර විට පොඩි disadvantage. The price, the cost of the products, the maintenance of the product, the knowledge required to manage the product. මේ වගේ නිෂ්පාදනයක් හසුරවන්න, මේ නිෂ්පාදනයක් පාවිච්චි කරන අවශ්‍ය expert knowledge එක. අපි වගේ සාමාන්‍ය කෙනෙකුට පාවිච්චි කරන්න බෑ. You have to have bit of knowledge. Not just use but also maintenance. You need bit of knowledge. විශේෂයෙන්ම නඩත්තු කරන්න යම් කිසි ආකාරයක විශේෂ දැනුමක් හැකියාව තියෙන මිනිස්සු ඕනේ. ඒක දැන් ගන්න ප්‍රශ්න. ඉතින් මම පුංචි ප්‍රොඩක්ට් එකක් ලිස්ට් කරා මේකේ නේද? මම පුංචි ප්‍රොඩක්ට් එක ලිස්ට් කරා. දැන්ට පාවිච්චි කරන ගොඩාක් ප්‍රසිද්ධ ඒවා. ඉතින් මේ හොඳ මේක තමයි මම දකින්නේ SAP කියන එක. It's a German product. So they heavily use for enterprises. ඉතින් ගොඩාක් ආයතන මේවා දැන්ට පාවිච්චි කරමින් පවතිනවා යම් දේවල් වලට. හොඳයි. ඒ ගැන මොකුත් අහන්න තියෙනවද? මොනවත් අහන්න දාද ඒ ගැන? දැනට මොකුත් නැහැ වගේ නේ. right. එහෙනම් අපි ඉස්සරහට. Okay. Now we're talking about the smart systems. සූරු පද්ධති. Smart systems. What are the smart systems? Where do we use smart systems? මොනවද මේ සූරු පද්ධති කියලා කියන්නේ? අපි කොයි වගේ තැන්වල මේ සූරු පද්ධති පාවිච්චිට ගන්නවද? වැදගත් වෙන්නේ ඒකයි. What are the smart systems and where we are using the smart system? ටග්ගලා කියන නෝට් එක ටිකක්.
So very special thing about the smart systems are they are working automatically. The autonomous systems. Most of systems are autonomous systems. මේවා විශේෂ තමයි මේවා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා නැත්නම් පාලනය වෙනවා. ස්වයංක්‍රීයයි. That's a special feature of the smart systems. Most of the smart systems are working automatically, autonomous systems. That's a very special feature of the smart systems. They have their own way of working. මේවා වැඩ කරන තමන්ගේම ක්‍රියාකාරීත්වයක් තියෙනවා. And again, this is energy conserving systems. මේවා ගොඩක් වෙලාට බල ශක්තිය ඉතිරි කරන නැත්නම් බල ශක්තිය හොඳින් පාවිච්චි කරන පද්ධති. ඒ වැදගත් කාරණේ ඒකයි. දැන් උඩ අපි කියන අපේ හිතේ ස්මාර්ට්ෆෝන් නේ අපි ස්මාර්ට්ෆෝන් කියලානේ මේවට. අපේ හිතේ තියෙන ෆෝන් වලට කියන්නේ ස්මාර්ට්ෆෝන්. සුහුරු දුරකථන. මේවා අපිට බොහෝ වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. අද ලෝකේ ගොඩාක් තැන්වල පාවිච්චි කරනවා මේ ස්මාර්ට් සිස්ටම්ස්. මම පුංචි පොඩි උදාහරණයකට උඩ තේරෙයි මේවා කොච්චර සාර්ථකව පාවිච්චි කරනවද. මම උදාහරණයක් ලයිස්තිගත කරා. නේද? සූරු පද්ධතිය සීඝ්‍රයෙන් සංවර්ධන ස්වයං ක්‍රියාපැදවීමේ කාර්. self driving cars. නේද? කෘත්‍රිම අග්න්‍යාස. සාර්ව අන්තර්ජාලය. අපි ඒක වැඩිපුර කතා කරන්නේ. IoT. Internet of Things. So today you are controlling lot of devices through internet. You can see that so many devices are controlling through the internet. අද අපි දකිනවා ගොඩාක් උපකරණ අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කරමින් තියෙනවා. අපිට ඉතාම පහසුවෙන් අන්තර්ජාලය යම් කිසි ආකාරයකින් ගොඩාක් උපකරණ හසුරවන්න පුළුවන්. දැන් ගොඩක් ඔය ටීවී ඇඩ් එහෙම දකින්නේ නේද? ගෙදර නම් පාවිච්චි කරනවා. දැන්ට ගොඩක් කට්ටිය කරනවා. උදාහරණයක් වශයෙන් අපි දැන් ගොඩක් වෙලාට CCTV කැමරා සිස්ටම් හයිකලා තියෙනවා ගෙදර. අපි කොහරි ගමනක් ගියාම අපිට අන්තර්ජාලය හරහා මේවා බලන්න පුළුවන්කම තියෙනවා. ගෙදර විස්තර බලන්න අපිට පුළුවන්. සමහර ගෙදර උපකරණ අපිට පාවිච්චි කරන්න පුළුවන් දුර ඉඳන්. Light on කරන්න, light off කරන්න, සමහර දොරවල් අරින්න, දොරවල් වහන්න. All those things can be done today through the internet. Remotely you can operate these things. Remotely you can operate these things. Or sometimes some of these devices can be controlled automatically. අපිට සමහරක් දේවල් ස්වයංක්‍රීයව හසුරවන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක අපි කියන්නේ අපි මේ කතා කරන මේ පද්ධති නේද? අපිට ගොඩාක් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. හරි? So we try to see some of these smart systems what are used in the world today. අපි සමහර උදාහරණ ටිකක් බලමු. අපි ගැන ගොඩක් කතා කරනවා මේවා ගැන නේද? අපිට වෙනම පාඩමක් තියෙනවා IoT ගැන. Internet of Things කියලා. අන්තර්ජාල සාර්ථකව අපිට වෙනමම පාඩමක් අපි ගැන කතා කරනවා ඉස්සරහදී අපි වෙන මේකට ටියුට් එකක් දීලා අපි ගොඩාක් ඒ ගැන කතා කරනවා. අපිට ඉස්සරහට ඒක හම්බ වෙනවා. So with the new trends we are talking about the Internet of Things. අන්තර්ජාල සාර්ව ද්‍රව්‍ය සාර්ව අන්තර්ජාලය කියලා කියනවා. අපිට අන්තර්ජාලය හරහා යම් ආකාර උපකරණ කළමනාකරණය කරන විදිය. මම පුංචි ලිස්ට් එකක් දුන්නා උදාහරණ ටිකක් අපිට බලා ගන්න පුළුවන් ඒවා මෙන්න මේ වගේ. Smart cities සුහුරු නගර. Smart home සුහුරු නිවාස. Smart grids සුහුරු ජාල. Smart building සුහුරු ගොඩනැගිලි. දැන් මම පුංචි ටිකක් මේ කතා කරනවා පුංචි ටිකක් ගොඩක් නෙමෙයි. අපි කතා කරන මේ සුහුරු නගර සම්බන්ධයෙන්. Smart city ඊට පස්සේ ස්මාර්ට් හෝම් සුහුරු නිවාස සම්බන්ධයෙන්. ඉතින් අපි සාමාන්‍යයෙන් කතා කරොත් මේ නිවාස සම්බන්ධයෙන් අපිට ගොඩක් ඒවා කතා කරන්න පුළුවන්. උදාහරණයක් අපි ගොත් දැන් ගේක නේ හවස ලයිට් ඉබේ පත් වෙන්න අපිට හදන්න පුළුවන්. In the evening, in the night, lights will come automatically. In the morning, light will switch off automatically. අද මේ සිස්ටම් හදලා තියෙනවා. මම පොඩි උදාහරණයක් පෙන්නුවොත් මේ තියෙන්නේ ඒ වගේ එකක්. Smart light systems. So this will come automatically on, this will come automatically switched off. මේ ස්වයංක්‍රීයව on වෙනවා off වෙනවා. ඉතින් මේකේ ලස්සන උදාහරණයක් තියෙනවා. ඒ තමයි හිතන්න කෙනෙක් රාට නිදා ගන්නකොට කරු වලට බයයි මෙයා. මේ නිදා ගන්නකොට කරු වලට බයයි ලයිට් දාලා තියෙනවා.
ඉතින් අපි හයි කරනවා ස්මාර්ට් ලයිට් සිස්ටම් එක හයි කරලා දෙනවා ගෙදරට. ස්මාර්ට් ලයිට් සිස්ටම් එක. එතන මොකද වෙන්නේ? අපි නිදා ගන්නකොට ලයිට් එක ඔන් කරලා තියෙන්නේ. ඒ මනුස්සයා නිදි මනුස්සයා ස්පිය වුණාම ඉබේම මේ ලයිට් එක ඔෆ් වෙනවා. ස්විච් ඔෆ්. ලයිට් එක නෝ ස්විච් ඔෆ් වෙනවා. તો කිසි ප්‍රශ්නයක් නැහැ. එයා නිදාගන්නේ එළිය තියෙද්දි. හැබැයි ලයිට් එක ඩිටෙක්ට් කරනවා මනුස්සයාගේ SP හාටු. it check the eyes and close the light automatically. ලයිට් එක ඉබේ නිවලා දානවා. හැබැයි හදිස්සියෙන් මනුස්සයා ඇහැරුණොත් රැයට ලයිට් එක ඉබේ ඔන් වෙනවා. බලන්න කොච්චර හොඳද කියලා. It is again the conserving the energy. බල ශක්තිය ඉතිරි කිරීම. නේද? සමහර කෙනෙක් කියයි sensor light sensor එකට කරන්ට් එක ඕනේනේ. දැන් sensor වල කරන්ට් එක ඕනේ. ඔව් sensor එක කරන්ට් ඕනේ. හැබැයි ඒ කරන්ට් එක අර ලයිට් එක පත් වෙන තරම් ලොක් කරන්ට් එකක් නෙමෙයි. sensor එක ක්‍රියාත්මක වෙන්න අපිට බොහොම පුංචි කරන්ට් එකක්. ඒක බොහොම පොඩි ප්‍රමාණයක් ලයිට් එක අතර සංසන්දනය කරන්න. ඒ නිසා අපිට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ ලයිට් එක නිවලා දාම එකේ. මොකද sensor එකට ඕනේ බොහොම පුංචි කරන්ට් එක. ඒක අපි ආයතනයක් කරන්ට් එක ඉතිරි කිරීමක් වෙන්නේ. නැත්නම් ලයිට් එක පතුරත් මුළු රෑ පුරාම මොකද වෙන්නේ? ලොකු ගැටලුවක්. ඒ නිසා දැන් මේක සමහරට පාරවලත් හයි කරනවා. ස්මාර්ට් සිටි කන්සෙප්ට් එක යටතේ. මිනිස්සු අඩුවෙන් ගෑවසනවා නම් මිනිස්සු නැත්තම් ලයිට් එක ඩිම් කරනවා. ලයිට් එකේ ආලෝකය අඩු කරනවා. so කරන්ට් එක අඩු වෙන්නේ වෙන්නේ. when someone comes, when something happening, so light will come more, then it use the full current. මිනිස්සු නැත්තම් මිනිස්සු අඩුවෙන් ගෑවසනවා නම් මොකද වෙන්නේ? මේකෙදි කරන්ට් එක බොහොම අඩුවෙන් පාවිච්චි කරනවා. අපිට කරන්ට් එක ඉතර කරනවා. මිනිස්සු ගෑවසන මිනිස්සු එනකොට ලයිට් එකේ දීප්තිය වැඩි වෙනවා. ඒ වගේ අපිට සිස්ටම් දැන් හදාන්න වෙනවා. ඉතින් මේවා ස්මාර්ට් ලයිට්ස් මේවට පාවිච්චි වෙනවා. හොඳයි මේ වගේ තව උපකරණයක් තියෙනවා. එයා ක්වොලිටි එග් කාටද හේට කියන්න පුළුවන්ද මේකෙන් මොනවද වෙනව ඇත්තේ කියලා? හිතන්න බලන්න මේකෙන් මොනවද වෙනව ඇත්තේ කියලා. කියන්න බලන්න. You can guess and tell me what is happening with the air quality egg. නේද? වායු ගුණාත්මක බිත්තරය. මේකෙන් මොනව වෙනව ඇද්ද? මේ බිත්තරේ මොනවද කරන්නේ? What is happening? What is doing with this egg? කියන්න බාන කෙනෙක්. මට උත්තර අවශ්‍යයි නේද? You just have to communicate. Interaction is required. එමෙතන කියනවා නේද වෙනතර නේද? තාලා කියන්න බලන්න එහෙනම්. අනුත්තර මොකද වෙනව ඇත්තේ මේකෙන්? ඔව් මයික් වැඩ කරනවා නේද? chat එකට දාන්න පුළුවන්. මයික් එකෙන් කියන්න පුළුවන්. Samati, what is happening? What is the functionality of this air quality egg? What do you think about this one? Can you guess? Can you guess what is happening here? පුළුවන් මේක වෙන එක guess කරන්න පුළුවන්. guess කරලා කියන්න. සමති ඇහෙනව නේද කියන එක? උත්තරයක් හොයාගන්න පුළුවන්ද? Yeah, Samati is putting an answer. Samati උත්තරයක් දානව නේද? පොඩි උත්තරයක්. එයා කියනවා filtering air pollutants. නේද? හොඳයි අනිත් අය මුදන්නේ. ඉරෝෂණී. මොකද්ද මේ බිත්තරෙන් කරනව ඇත්තේ? මොකද්ද කරනව ඇත්තේ? ඉරෝෂණී. ඉරෝෂණී ඉන්නව නේද? අපිට ටග්ගලා උත්තරයක් අවශ්‍යයි නේද? දැන් මේවා තමයි හිතන්න පුළුවන් වෙන්න ඕනේ. යම් ආකාරයේ උත්තරයක් දෙන්න. මොකද සමහරට විභාගෙදී අපි කවදාවත් ඉගෙන ගන්න නැති එකක් ප්‍රශ්න අහන්න පුළුවන්. So that's one you need the knowledge. නේද? අපි ඊළඟට ඒකට එනවා දැන්. නේද? අපි ඒකට එතනට නේද අපි කතා කරන්නේ මේ ගැන. So you have to answer by using your knowledge.
applying your intelligence. You have to apply your intelligence නේද? අපි අපේ දැනුම් පාවිච්චි කරලා අපේ බුද්ධිය පාවිච්චි කරලා අපිට උත්තරයක් දෙන්න සිද්ධ වෙනවා. ඒකයි මම මේ අහන්නේ. Ranudi, what will be the function of this air quality egg? Okay, air quality bag එකක් උතරම තියෙනවා. This air quality egg. මේ වායු ගුණාත්මක බිත්තරය. මොකද්ද මේක වෙනම ඇත්තේ? රණුදි දාන උත්තරයක් නේද? Detect the content in air. Detect the content in air. නේද? Right, Pesandi, what do you think about air quality egg? මොකද්ද හිතන්නේ air quality egg එක ගැන? වායු ගුණාත්මක බිත්තරය නේද? Pesandi, තමන් හිතන එක දාන්න. ඒතර අපිට මේ ගැන කතා කරමු. මොකද ඒතර මට දැනගත්ත හැකි තමන්ගේ මේ දැනුම කොයි මට්ටමද තියෙන්නේ, මම තව කොච්චර මේක විස්තර කියන්න ඕනද කියලා. නැත්නම් මම සමහර විස්තර උගල දාන්නවා කියලා අතහැරලා යනවා. අපිට මේක ගොඩාක් විස්තර දෙන්න පුළුවන්. හොඳයි මනෝදීප පුතා මොකද හිතන්නේ? මොකද්ද මේ වායු ගුණාත්මක බිත්තරය කියලා කියන එක අදහස් කරන්නේ? පරිසරයේ තියෙන දූෂිත වායු පිළිබඳව මේ හොයලා දෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉන්න පරිසරයේ වායු දූෂණය වෙලා තියෙනවා නම් ඒක ගණනය කරලා හඳුන්වලා දෙනවා. ඔව්. ඇත්තටම දූෂණය විතරක් නෙවෙයි. It normally check the content of the air around you. තමන්ගේ පරිසරයේ අවට තියෙන වායු වල තත්ත්වය මැන බලනවා. Just simply measure the air content. අපගේ පරිසරයේ තියෙන වායු වල තත්ත්වය මනිනවා. ඒක හොඳ නරකට වෙන්න පුළුවන්. It is simply check the condition of the air around you. තමන්ගේ පරිසරයේ තමන්ගේ අවට තියෙන පරිසරයේ වායු තත්ත්වය මනිනවා. මැල්ලා කියනවා මේක හොඳ පැත්තේ තියනවද නරක පැත්තේ තියනවද? හිතන්න දැන් උදාහරණයක් වශයෙන් අපි කෙනෙක්ව බස්සනවා ලොකු ලිඳක් සුද්ධ කරන්න. ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාට ලිඳකට මිනිස්සු බැස්සොත් නේ ගොඩක් වෙලාට සමානසු මැරෙනවා. ඇයි මැරෙන්නේ හේතුව? එකක් තමයි ලිඳ ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි. තවත් සමහරට වැඩි කාබන් ඩයොක්සයිඩ් නෙමෙයි. ලිඳ ඇතුලේ මීතේන් වගේ විෂ වායුවක් තියෙනවා. දැන් කාබන් ඩයොක්සයිඩ් තිබුණොත් මිනිස්සු ඉක්මනට මැරෙන්නේ නැහැ. හුස්ම ගන්න අපහසුයි යම්කිසි නේද? නමුත් අපි මීතේන් වගේ වායුවක් තිබුණොත් nitrogen oxide වගේ වායුවක් තිබ්බොත් මිනිස්සු ඉක්මනට මැරෙනවා. So now what is happening with this air quality egg? It simply measure the content of the air around you and then indicate whether it is dangerous or not dangerous. දැන් මේ air quality egg එකේ උතර එක සිග්නල් දෙන ක්‍රමයක්. තමන්ගේ පරිසරයේ මොන හරි දෙයක් වෙනවා නම් air quality එක වෙනස් වෙනවා නම් එයා ඉන්ඩිකේට් කරනවා. එලාම් වදිනවා නේ? සමහරවිට මේකේ ලයිට් පත් වෙනවා වෙන වෙන පාට වලින්. සමහරවිට සවුන්ඩ් නිකුත් කරන දේවල් තියෙනවා. So that is very important to measure your condition. ඔය දැන්ටම දන්නා මේ පහුගිය දවස්වල කියවනේ කොළඹ නේද? කොළඹ පරිසරය තුල කොළඹ නගරයේ පරිසරය තුල ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවායි කියලා. You can see that it is now putting into notice that the air quality of the Colombo area, the oxygen percentage is going down. So oxygen ප්‍රමාණය අඩු වෙනවා. So ඒක පරිසරයට අඩු වෙනකොට මිනිස්සුන්ට හානිදායකයි. ඉතින් මේක අපි දැනගෙන ඉන්න ඕනේ. සමේවක අපිට ගොඩකට ගේ ඇතුලේ තියාගන්න පුළුවන්. මොකද ගේ ඇතුලේ පරිසරෙත් අපිට යම් කිසි ආකාරයක වෙනස් වෙනවා නම් ඉන්ඩිකේට් කරනවා අපේ ඉන්න මොකද කියලා. ඔයාලා දන්නවා හොඳටම සාමාන්‍යයෙන් ගොඩකට කියනවා රැට එහෙම ගෙවල් ඇතුලේ මේ ගස් තියාගන්න එපා. කොළ පාට ගස් රැට ගෙවල් ඇතුලේ තියාගන්න එපා එළියෙන් තියන්න. ඇයි මොකද ගස් වල ගත්තොත් රැට ඔක්සිජන් ප්‍රතිශතය අඩුයි, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි. ඒතොර ඒක අපිට මොනතර හානි වෙනවා. ඒ සමේ air quality විතරේ ගෙදර තියනවා නම් එයා ඉන්ඩිකේට් කරනවා oxygen percentage එක ප්‍රමාණවත් තියෙනවද. So we can set those things. They can identify what is happening there. ඒ නිසා අපිට මේ ගේ ඇතුලේ පරිසරය අපිට හොඳට තියාගන්න අය මේක පාවිච්චි කරනවා. තව එකක් තියෙනවා. මේවා එක. ඉකෝ. Amazon ඉකෝ. මේක මොකද කරන්නේ? දැන් අපි අරගෙන යන්නේ අපේ පරිසරයේ තියෙන වායු තත්ත්වනේ. මේකම ශබ්ද තත්ත්වය. ශබ්දයත් අපිට යම් කිසි ආකාරයකින් හානි වෙන්න පුළුවන් නේ. සමහර ශබ්ද වැඩි වුණාම අඩු වුණාම නේද?
ඕක දන ගොඩක් අර කුමින් එහෙම පාලනය කරන පාවිච්චි කරනවා natural systems biosystems අපි අද වෙනකොට ගොඩක් කරලා සත්තු නේ කුමි සත්තු පාලනයේට දැන් බේත් තේත් ගහන්නේ කරදරයනේ අපි පොඩි පොඩි කෑලි හයි කරනවානේ ශබ්ද නිකුත් කරනවා ඕක දනවා දැන් අපිට ඇහෙන්නේ නැති සද්ද බල්ලට ඇහෙනවනේ තොර වවුලා කියන සතා බැට්ස් වවුලා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණ වවුලා නේ පියාඹන්නේ ශබ්දය පාවිච්චි කරලා ඉකෝ නේ ශබ්දය තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මූලික දේ. ඒ වගේ මේ යම් යම් සත්තු පාලනයේට අපිට මේ ඉකෝසිස්ටම් පාවිච්චි කරනවා. නැත්තම් පරිසරයේ අපිට මිනිසට හානි කරන ශබ්ද එනවනේ. දැන් සමහරවිට අපිට කනට ඇහුන්නේ නැති වුණාට ඒ ශබ්දයෙන් අපේ කන් වලට හානි වෙන්න පුළුවන්. අපිට කනට ශබ්ද ඇහෙන්නේ නැහැ. නමුත් ඒ හඬ නිසා නැත්තම් ඒ කතා කරන සවුන්ඩ් වේව් නිසා අපේ කනට හඬ අපි දන්නේ නැහැ. අපේ ඇඟට හානි දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් කරන්නේ මොකද්ද? it simply measure the eco value of the system. සමහරට අපිට ශබ්දය අඩු වෙන කරලා තව ශබ්දයක් දාලා කරන්න පුළුවන්. සමහර සප්තරංග පාලනය කරන තව සප්තරංග දානවා. ඒ වෙනකට තියෙන අහිතකර සප්තරංග පාලනය කරන්න පුළුවන්. So air quality is normally measuring the air qualities around you. වාතයේ තියෙන සංඝටක චෙක් කරලා බලලා එයා සමහර විට පරිසර තත්ත්ව ගැන අපිට දැනුම් දෙනවා. ඒකෙන් ගොඩකට ඒකට විරුද්ධව මොකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඔක්සිජන් අඩුන ඔක්සිජන් එකේ දාන්න බෑ. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් නම් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් දෙන air quality එකේ. But they are producing some of this device. They are improving that one. તો උදාහරණ වශයෙන් දැන් අපේ පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි නම් එයා කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කොටස ඇක්ටිවේට් කරලා පාවිච්චි කරන්න පුළුවන්. So if you think about your environment, carbon dioxide percentage high. So what they can do is they can put on the absorbing of carbon dioxide part of the machine. Then the carbon dioxide, the additional parts, additional content can be absorbed to the machine. They can activate automatically. ඒ වගේ මේ ecosystem එකත් අපිට යම් කිසි ආකාරයකින් පරිසරයේ ශබ්දය සම්බන්ධයෙන් පාලනය කරනවා. මොකද අපිට නොදැනුවත්ව ශබ්දෙන් අපිට හානි කරනවා. දැන් අපේ ගෙවල් වලට දෙනවා කර්මාන්තශාලාව ඒ සද්ද හදනවා. අපිට සද්ද එකපාරට ඇහෙන්නේ නැහැ කනට. හැබැයි ඒ ශබ්දය අපේ කන් අඩියට බලපානවා. අපිට දැනෙන්නේ නැහැ ඕක. හැබැයි මේ ecosystem එකෙන් ඒවා measure කරලා ඒවා control කරලා ඒවා manage කරනවා. Basically nowadays we call it managing, not simply controlling. Managing. ඒවා කළමනාකරණය කරන්න යම් කිසි ආකාරයක දේවල් එයා කරනවා. These are the home devices. මේ ගොඩක් කරලා නිවාසවල තියෙන පොඩි උපකරණ. ගේ ඇතුලේ හයි කරලා අපිට නැත්නම් කාමරයක වැඩ ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න ඊළඟට අපි යනවා මේ city මේක. Recycling systems. Recycling systems. මට කියන්න මොකද්ද recycling කියන්නේ කියලා කවුරු හරි කෙනෙක් දන්න කෙනෙක්? What is mean by recycling? මොකද්ද recycling කියන්නේ? ප්‍රතිචක්‍රීකරණය. කවුරු කෙනෙක් කියනවා මොකද්ද ප්‍රතිචක්‍රීකරණය මොකද්ද කියන එක සහ ඇයි මේක වැදගත් වෙන්නේ කියලා. මේ පුංචි පුංචි දේවල් මේ ගොඩක් වැදගත් අපිට. ප්‍රතිචක්‍රීකරණය. Recycling. What is mean by recycling generally? කෙනෙක් කියන්න දාන්න බං chat එකට. ඉරෝෂණි මොකද්ද ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ? මොකද්ද හිතෙන්නේ? ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ? අනුත්තර දාන reuse කියලා. reuse නෙමෙයි. කෙනෙක් එරොචිනේ කියනවා භාවිතය ඉවර වුණාට පස්සේ නේද? භාවිතය ඉවරට පස්සේ නැවත ප්‍රයෝජනයට ගන්න බැරි නේ හැකි තත්ත්වයට පත් කරනවායි කියලා. Process of converting waste material into new materials or objects. සමත කියනවා process of converting waste materials into new materials or objects. අපිට ඒක තමයි ගන්න තියෙන හොඳම ලස්සනම දේ. මොකද මේකෙන් වෙන්නේ? අපි මේ කතා කරන අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කියන එක ලෝකෙ ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ අපේ නිර්මාණ කරන අපද්‍රව්‍ය. දැන් දන්නවා අපේ රටේ මේ ගැන ගොඩාක් දැන් කතා කරනවා. අපි කොහොමද අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කියලා. ප්‍රතිචක්‍රීකරණය. මොකද ප්‍රතිචක්‍රීකරණය සාමාන්‍ය සිද්ධ වෙන්නේ මොකද්ද? භාවිතයෙන් ඉවත් කරපුවා. නැත්නම් භාවිතා කළ නොහැකි දේවල්
නැවත භාවිත කළ හැකි ප්‍රයෝජනවත් දෙයක් බවට පරිවර්තනය කරනවා. හොඳම දේ අපි කියන්නේ කුණු සහ පොහොර. දැන් ගොඩක් මොකද කරන්නේ? කුණු එකතු කරලා කුණුපත් කරනවා පොහොර බවට. දැන් ලංකාවේ අද වෙනකොට ඔයගොල්ලෝ දන්නවා දැන් ගොඩක් රට කියනවා දැන් මේ කුණු වෙන් කරලා දාන්න. කුණු වෙන වෙනම දාන්න. දිරණේවා වෙනම, නොදිරණ වෙනම, ප්ලාස්ටික් එහෙම දාන්න වෙන් කරන්න කියනවනේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් දැන් ලෝකෙටම ප්‍රතිචක්‍රීකරණය නොකරොත්. මොකද කුණු එකතු වෙනවා කුණු වලින් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කුණු වලින් ගොඩක් වැඩ කරනවා. දැන් ළඟදී ඕපන් කරා නේද? ලංකාවෙත් අපි ඕපන් කරා අලුත් සෙන්ටර් එකක් කුණු වලින් කරන්ට් එක ගන්න. අහගන්න නැතිනේ නේද? So using garbage we make the power current එක නිර්මාණය කරනවා. ඉතින් ගොඩක් වටින දෙයක් නෙමෙයි මේක. ඒතර අපිට කුණු වලින් ප්‍රයෝජනවත් දෙයක් කරනවා. හැමසම ගන්න මොකද්ද? මේ වීසි කරන දේවල් වලින්, ඉවත් කරන දේවල් වලින් නැත්තම් භාවිතයෙන් අයින් කරපුවා. භාවිත කරන නොහැකි දේවල් අපි පත් කරන කිසියම් ආකාරයකට ප්‍රයෝජනවත් වෙනත් නිෂ්පාදනය වලට. අනිවාර්යෙන් පරිවර්තනය සිද්ධ වෙන්න ඕනේ. අපිට ඒක එහෙම පාවිච්චි කරන්න බෑ. You have to make some kind of changes. සමේ අපි කතා කරන දේවල් අපිට පරිවර්තනය කළා යම් කිසි ආකාරයකින් භාවිත කළ හැකි වෙනත් දෙයකට පරිවර්තනය කරනවා අනිවාර්යෙන්. නිකම් පාවිච්චි කරනව නෙමෙයි. අපි කුණු ටික අරගෙන කුණු කොම්පෝස්ට් වලට පරිවර්තනය කරනවා. ඒක කුණු නෙමෙයි දැන් තියෙන්නේ. දැන් කොම්පෝස්ට් පොර. We have some kind of a conversion which we can use again. අපිට නැවත පරිවර්තන අපි කුණු වලින් කරන්ට් එක හදනවා. So කරන්ට් එකට පාවිච්චි කරන්න පුළුවන් නේ. දැන් ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ ප්‍රතිචක්‍රීකරණය කියපු ගමන් මොකද යම් කිසි භාණ්ඩයක් හදනවා කියලානේ පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. Which can be used with the power energy can use කරන්න පුළුවන් දෙයක්. You are converting the waste the garbage into power current. පේනවනේ? දැන් ඒ ගොඩක් අය හිතන් ඉන්නේ ප්‍රතිචක්‍රීකරණ භාණ්ඩයක් හදනවා වෙන්න බෑ. සමහර වෙන දෙයක් හදන්න පුළුවන්. භාණ්ඩයක් නොවන එක. මොකද කරන්ට් එක තමයි පාවිච්චි කරන යම් කිසි ආකාරයෙන් දෙයක් අපි විශ්ින් ගන්න. ඒ නිසා මේක තමයි අපි කියන්නේ මේ ප්‍රතිචක්‍රීකරණ. So now these are available in European countries. මේ වගේ යන්ත්‍ර තියෙනවා European country පාරේ මේ හයි කරලා තියෙනවා. So තමන්ගේ waste එක තමයි මේකට දාන්න යන්න පුළුවන්. මේ auto detect කරනවා දාන භාණ්ඩේ මොකද්ද කියලා. බැරි දෙයක් අද්දම තමයි reject කරනවා machine එක. බාරගන්නේ නැහැ. So they are separated this one. මේ වෙන් කරලා තියෙන්නේ. ඒතර අපේ රටේ තාම මේව නැහැ. නමුත් මේවා ගොඩක් වෙලාවට පිටට පාවිච්චි කරනවා. මොකද ඔයගොල්ලෝ කතා කරොත් අපේ අතීතය ගැන අපේ අතීතයේ අපේ මිනිස්සු ගොඩක් වෙලාවට පරිසරයට ගොඩක් ආදරය කරා. මම උදාහරණ වශයෙන් කිව්වොත් අපි ඉස්සර කෑම එක එතුවේ මොකේද? කේල් කොලයක. නැත්නම් මොකරි කොලයක එතුවේ. කේල් කොළ වගේ කොළවල එතුවේ. නෙළුම් කොලේ නේද? ඒවනේ එතුවේ. ඒතර මේක පරිසරයට දැම්ම එක පරිසරයට හානියක් වෙන්නේ නැහැ. කේල් කොළ දිර්ලා යනවා. නෙළුම් කොළ දිර්ලා යනවා. පරිසරයට හානියක්. ඒ පස්සේ කාලේ මොකද කරේ? අපි ගත්තා මේ ලන්ච් ෂීට් වල කෑම කන ගත්තා. ලන්ච් ෂීට්, ප්ලාස්ටික් ෂීට් නේද? පොලිතින් ෂීට්ස්. මොකද එන්නේ මේවා? මේවා පරිසරයට හානි කරයි. ඉතින් දැන් අර ප්‍රශ්නයක්. මොකද අපි කෑම කාලා මේ ලන්ච් ෂීට් තැන් වල දානවා. මේවා දිරන්නේ නැහැ. අවුරුදු දහස් ගණක් මේවා තියෙනවා. So now the people are thinking how to protect the environment. දැන් තමයි අපි හිතන්නේ පරිසර ආශංක. පරිසරයෙන් බය ගුණාසනට පස්සේ. දැන් ඉතින් හොඳ ක්‍රමවේද. ඉතින් පහුගිය කාලේ ගෙනාවනේ දිර්ණ පොලිතින් හදන්න. ඒකත් දැන් අපිට ආයසරයක් නේද? අමාරු ප්‍රොජෙක්ට් එකක් වෙලා තියෙනවනේ. දිර්ණ පොලිතින් හදන එක. ඒවා පොඩ්ඩක් හයිය නෑ, රිලයබල් නෑ නේ, පාවිච්චි අමාරුයි. You have a lot of things. So I said people are thinking that okay, we use those things, we may try to recycle them. ඒ නිසා අපි කෑම දැන් කෑවට පස්සේ ඩස්බින් තියලා වෙනවා. ලන්ච් ෂීට් එක වෙනම දාන්න, පත්‍ර කොලේ වෙනම දාන්න, බට් එක වෙනම දාන්න. Then we can reuse them. So මේ අපිට යම් කිසි ආකාරයෙන් ගොඩක් අපි ගොඩක් කම්පියුටර් එකෙන් ගොඩක් කම්පියුටරෙන් හානි කරනවා. කම්පියුටර් මදර් බෝඩ් එකක් ගන්න. යම් කිසි කාලයක් පස්සේ මදර් බෝඩ් එක විසි කරනවා. මේක මොනවද තියෙන්නේ? මේ ගොඩක් ඒවා තියෙනවා මදර් බෝඩ් එකේ. විශේෂයෙන්ම lead ඊයන් තියෙනවා. Very dangerous to environment. මම ගොඩක් පරිසරයට හානි කරනවා. රසදිය mercury තියෙනවා. It is again dangerous to the environment. මම පරිසරයට හානි දාන්නේ. ඉතින් ගොඩක් දැන් කරන්නේ මොකද්ද? මේවා අරන් ගිහලා මේ කෑලියයි ගලවලා මේ කෑලි වෙන් කර ගන්නවා. They separate those materials and use the material for something else. So they remove the lead, they remove the mercury parts, they remove the other parts. They try to change these things. මේවා වෙන් කරලා ගන්න උත්සාහ කරනවා. They extract the different things and try to make something else. මේවා වෙන් කරලා අරන් හදන. මේවා අපි දැන් පාවිච්චි කරනවා ලෝකේ. මෙතන අපි කතා කරන ස්මාර්ට් සිටි සූරු නගරයක් කියන එකක්. So මේක ඉතාමත් වැදගත්. අපි කතා කරන පරිසරය ආරක්ෂා කරන protect the environment. So these devices are used to protect the environment and make the environment a nice place. ලස්සන තැනක් කරන්න මේක උත්සාහ කරනවා. මේක දිහා බලන්න මේක තවත් වැදගත්. Automatic parking systems. මේ මොනවද? වාහන පාක් කරන සිස්ටම් එක. Smart parking systems.
මේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපිට ගොඩක් වෙලාවට අපි තැනකට ගියොත් පාකින් ස්පේස් එකක් හොයන්න ලොකු ප්‍රශ්නයක්. පාකින් ස්පේස් එකක් ගන්න. මොකද අපි ඇත්තටම දන්නේ අපිට කොතනද වාහනේ නවත්තන්න පුළුවන් කියලා. So these systems will inform you where you can park your vehicle. So system will detect the empty spaces, the vacant spaces, then it will let you know where the spaces are. සමහරට මේ සිස්ටම් එක අපිට කියයි කොහෙද මේ වාහනේ පාක් කරන්න තියෙන්නේ අපිට එතනට ගිහිල්ලා පාක් කරන්න අවස්ථාව ලබා දී. So there are some automated parking systems are there. ස්වයංක්‍රීයව කාර් එක පාක් කරනවා. අපි කාර් එක පාක් කරන්න යන්න ඕනේ. අපි කාර් එකෙන් බස්සනවා. කාර් එක ඔටෝ ගිහිල්ලා පාක් කරලා තමන්ට ඕන. ක්‍රම දෙක තුනක් සිද්ධ වෙනවා. So vehicle has auto parking facility. Vehicle එක self drive කරන් ගිහිල්ලා එයා පාක් කරගන්නවා. තේරුණාද? vehicle එක detect කරනවා. vehicle එක පාක් කරගන්නවා. සමහර සිස්ටම් වලදී vehicle එක පාක් කරන්නේ මේ මෙතන තියෙනවා සිස්ටම් එක තුල parking units. දැන් මේ පාරේ parking unit එක හයි කරලා තියෙනවා. අපි ගිහලා නැවතුවම වාහනේ parking unit එක උඩ ඒ parking unit එක ගිහිල්ලා වාහනේ පාක් කරලා unit එක එනවා. When you get back the vehicle, just you inform to the unit will go and carry your vehicle to you. If it is auto parking car, then you can put on the system, then the vehicle will come to you. It's ඒක automatically මේ area එක හදලා තියෙන්නේ. So දැන්ට ලංකාවේ මේ auto parking systems තියෙනවා. ලංකාවේ විශේෂයෙන්ම සමහර building වල auto parking facilities තියෙනවා. සමහර අලුත් ආයතන වල auto parking facilities හදලා normally it will automatically park for you. හරි? ඉතින් අපිට ඉස්සරහදී බලන්න මේ ගැන කතා කරද්දී පොඩ්ඩක් බලන්න පුළුවන් කොහොමද auto parking systems වැඩ කරන්නේ කියලා. I have few videos for these things, but we will see this one later on. අපි පස්සේ බලමු අපි IoT පාඩමට ආපුවම මොකද මෙතන මට ඕනේ සිස්ටම් ගැන පොඩි අදහසක් දෙන්නනේ. auto parking systems are there. මොකද මයිලා අතන පොන්චි වීඩියෝ ටිකක් අපි පස්සේදී බලනවා නේද? ඉස්සරහ බලමු අපි පස්සේ ඉස්සලා බලවගේ වීඩියෝ ටිකක් බලමු පස්සේදී. මයිලා අතන parking auto parking vehicle videos කිහිපයක් තියෙනවා. The self driving cars are there and then there's a parking units are there. සමහර ඒවා කාර් එක ගිහලා පාක් කරගන්න automatically. සමහර ඒවා කාර් එක පාක් කරන්නේ නැහැ. unit එක ගිහලා තමයි පාක් කරන්නේ. අපිට ඒවා ඉස්සරහට බලන්න පුළුවන්. ලංකාවේ දැන් මේ වගේ auto parking systems කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ අපිට ලංකාවේ මේ දැන් පොඩ වෙනවා විශේෂයෙන්ම ඔය අලුතෙන් ලොකු බිල්ඩින් වල මේ වගේ facilities දාලා තියෙනවා. ඒ නිසා අපිට මේවා දකින්න පුළුවන්. So this is again saving the time of the people. මිනිස්සු වෙලාව විතර කඩේ හදලා තියෙන්නේ. මොකද මිනිස්සෙක් වැඩකට යනවා නම් එයාට මොකද වෙන්නේ? එයාට ගොඩක් වෙලා ගතන කාර් එක පාක් කරගන්න. අපි කියමු කඩේට යනවා කියලා. ලොකුම ප්‍රශ්නේ මොකද්ද? බඩු ගන්නට වඩා වැඩි වෙලාවක් අපි පාකින් හොයව ගන්නවා. But in these parking systems, it will say whenever you reach there, it will say, okay, parking space available in those places. අපි එතන ගිය ගමන් කියනවා Tamanට වාහනේ නතර කරන්න මෙන්න විදිහට තියෙනවා. අපිට වාහනේ කරකෝ ඉන්න ඕනේ පාකින් එකක් ඔය. අපි ගියා පාක් කරා ආවා. නැත්තම් ඔටෝ පාකින් සිස්ටම් දැම්මා වාහනේ ඔටෝ පාක් කරගත්තා යා ගිහිල්ලා. අපි බැස්ස බඩු ටික ගත්තා. සමහර බඩු ටික අරන් එනකොට අපිට වාහනේ ආයෙ ගෙන්න ගන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? අපි වැඩි වෙලාවක් ගත කරනවා පාකින් එක හොයන්න. පාකින් ස්පේස් එක හොයන්න. There's a wastage of time. So this is just to make automated process. So where you are saving your time. මොකද මිනිස්සුන්ට ගොඩක් වෙලාවනේ ප්‍රශ්නේ තියෙන්නේ. නිසා මේවයි මිනිස්සුන්ට it is efficient, energy efficient again. නැත්තම් මොකදනේ? අපි පාකින් එක හොයාගෙන වැඩ හතරක් පහක් කරගෙන ඕනේ මේක ඇතුලේ. ඒත් අපේ එනර්ජි එක ගොඩක් වැය වෙනවනේ. වාහනේ පෙට්‍රල් වල වැඩ වෙනවා. මේක එහෙම නෑ. අපි දන්නවා කොහේ ස්පේස් එක තියෙන්නේ. And again there's a so many intelligent system. If you have to go hurry, it will allow you to park in the closest space. තමන් ඉක්මනට යන්න ඕනේ කියලා කිව්වනම් සිස්ටම් එකට එයා ළඟම තැනක් තමයි හොදලා පාක් කරන්න. එතකොට අපි පොඩි දෙයකට යන්නේ නේ. ටක් ගාලා පයිඩයක් කියලා යන්නේ. අපිට ගොඩාක් ඈත නැවතුනොත් මොකද වෙන්නේ? තේරුමක් නැහැනේ. අපිට හදිස්සි නා. So they allow you to do that. So those systems are available. That is make the people efficient. මිනිස්සුන්ගේ කාර්ය රැකගෙන වැඩ ගන්න හදලා තියෙනවා. Then the energy saving. That's a very important. If you look at the smart system, one of the objective is conserving power, conserving energy. බලශක්තිය කාර්යක්ෂමතාව පච්චන තමයි මේක තියෙන්නේ. නිසා මේවා තමයි අපි කතා කරන දේවල්. So මේවා ප්‍රශ්න ඇතුලේ තියෙනවා. මොකද මේකේ වෙන්නේ කියලා. හරි? right. අපි යන් ඊළඟට මේකේ වැදගත්ම කැලලට. ඇත්තටම මේ කතා කරන smart system development එක ප්‍රධාන තැනක් තමයි මේ කතා කරන medicine කියන එක. නැත්නම් medical. නැත්නම් hospital කියන ඒවා.
විශේෂයෙන් අපි මේ කතා කරන දේවල් වල විශේෂම දේවල් මේ කතා කරන සෞඛ්‍ය අංශ තමයි මේ ගොඩක් උදව් කරන්නේ. මේ තියෙන්නේ විශේෂ උපකරණයක්. මේකේ මොනවද කරනව ඇත්තේ? කියන්න බාන මේක දිහා බලලා එක්කෙනෙක් දෙන්නෙක් මොනවද මේක කරනව ඇත්තේ කියලා. මොකද්ද මේකෙන් හිතෙන්නේ ඔයගොල්ලන්ට? යුරෝසෙන්ස් සිස්ටම්. මොනවද මේකේ මේ මයින් ඇත්තේ? මොනවද මේකෙන් බලනව ඇත්තේ? මොනවද මේක චෙක් කරනව ඇත්තේ? What is mean by euro? Eurosense systems? Huh? මොනවද කරනව ඇත්තේ? Then if you look at, you can understand who is the cardiologist. ඔකට තේරෙනවනේ නේ? cardiologist කියන ඔකට තේරෙනවා. හෘද රෝග විශේෂඥයා කියන එක. urologist. කවුද urologist කියන්නේ? මෞත්‍රලිංගික විශේෂඥයා කියලා කියනවා සිංහලේ. මෙයා කවුද? මොනවද කරන්නේ? කියන බණ්ඩ කළා කවුරු හරි කෙනෙක්? මොකද මේ මයින් වැත්තේ? ඉරෝෂණී. මොකද්ද මේකෙන් ක්‍රියාකාරද? මොකද්ද මේක මොනවටද මේක පාවිච්චි කරන ඇත්තේ? chat එකට දාන්න පුළුවන්. රණුදි. What is the use of this device? මොකද මේක පාවිච්චි කරන ඇත්තේ? Euro, what is mean by euro? Eurosense. පෙසන්දි මොකද මේවා තේරුම් ගන්න. මොකද විභාගයේදී අපිට සමහරටම හැමසෝ කියන්නේ එකයි. අපි කවදාවත් අහපු වචනයක් දෙන්න පුළුවන්. පන්තියේ ඉගෙන ගන්න ඇති වචනයක් දෙන්න පුළුවන්. අපිට මේක උත්තරේ මැප් කරන්න එපා. You can use your knowledge for that purpose. මොකද හිතෙන්නේ? මනෝද්‍ය මොකද පුතේ මේක පාවිච්චි කරන්න ඇත්තේ? හිතෙන්නේ නැද්ද? ඇත්තටම යුරෝ කියන්නේ යූරින් කියන එක, මුත්‍රා කියන එක. මේ උපකරණය කරන්නේ මොකද්ද? අපේ මුත්‍රා මනිනවා, මුත්‍රා මයින්නවා. ඒ වගේ මුත්‍රා විශ්ලේෂණය කරනවා. It measure the quantity of the urine and analyze the thing of the urine. සමහරට මේ මුත්‍රා වල පාට, ඒකේ තියෙන යම් යම් ද්‍රව්‍ය මයින්නවා. මොකද සමහර ලෙඩ රෝගවලදී අපිට මුත්‍රාත් එක්ක ලොකු ගණනක් තියෙනවා. ඔය සාමාන්‍යයෙන් දන්නවා හොස්පිටල් එකේ ඩෙන්ගු වලට නැවතුනොත් නේද? ඩෙන්ගු රෝගියෙක් ගත්තොත් එයාගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ යම් වතුර ප්‍රමාණයක් බොන්න දීලා මුත්‍රා කරන ප්‍රමාණය මැල්ලා බලනවා. මැල්ලා බලනවා. ඒකේ වෙන මොකද ලොකුට කරන්නේ? ඒගොල්ලෝ මැල්ලා බලනවා මුත්‍රා කරන ප්‍රමාණය. මොකද ඒක අපිට අවශ්‍යයි දැනගන්න. මේ ලෙඩේට බෙහෙත් කරන්න. So this unit automatically measure the urine, the quantity, and it check the internal things of the urine. මේක automatically මුත්‍රා ප්‍රමාණය මයින් ඔය වගේ මේ මුත්‍රා වල තියෙන අන්තර්ගතය විශ්ලේෂණය කළාම ලෙඩ රෝග තත්ත්ව සම්බන්ධයෙන් විශේෂ විස්තර කියනවා. බලන්න කොච්චර වටිනවද කියලා මේක. නැත්තම් මේක අපිට මැනුවලි මයින්ඩ් එකයි නේද? මුත්‍රා ටික අරගෙන කොච්චර දැම්මද කියලා නේද? අර මේකත් දැන මැනමෙන් ඉන්න බෑ. So this automatic. ඊට පස්සේ මේ අපිට විශ්ලේෂණය කරන තවද ලැබ් එකට අරන් යන්න ඕනේ මේවා නේ. උදාහරණ වශයෙන් මේකේ සීනි තියෙනවද? මුත්‍රා සමග ලේනවද මුත්‍රාත් එක්ක? you have to check that. අපිට check කරලා බලන්න ඉපේ. එක එක දේවල් අපි ලෙඩ රෝගවලදී සමහර ලෙඩවලදී මුත්‍රා වලදී අපි check කරලා බලන්නේ කොහොමද වෙන්නේ කියලා. ඒක ගොඩක් වෙලාට මේක යුරෝසෙන්ස් මැෂින්. so මේකේ වේදනාවක් වෙන්නේ නැහැ නේද එතකොට මිනිස්සුන්ට? ප්‍රශ්නකුත් නැහැනේ. නේ? නැත්තම් කරේ මුත්‍රා කරනකල ගිහලා මැල්ලා බලන කොච්චරද කියලා. ඉතින් අපි හොස්පිටල් එකේ ලෙඩ කෙනෙකුට තේරෙනවා අපිට. It's a very difficult task to perform. මේක අමාරු වැඩක්. හැබැයි මේ සිස්ටම් එක නිසා අපිට වඩා පහසුවෙන් මේක කරගන්න පුළුවන්. So likewise there are so many devices now. මේ ආකාරයේ විශේෂ උපාංග අතිවිශාල ප්‍රමාණයක් නිර්මාණය. So මේකේ sensors එහෙම තියෙනවා. okay මේකේ indicators තියෙනවා. අපේ මුත්‍රා සාම්පලේ යම් කිසි දෙයකින් අසාමාන්‍ය නම් මෙයාට අර ඉන්ඩිකේට් කරනවා. දොස්තරටම යවනවා මැසේජ් එකක් SMS දාලා මෙන්න මේ patient ගේ මෙන්න මුත්‍රා සාම්පලේ අවුල් ඒ නිසා මෙයාට additional treatment එක අවශ්‍යයි කියලා. It has those facilities. මේ පහසුකම් මේක ඇතුලේ තියෙනවා. තේරෙනවද? ඒ නිසා මේක අපිට යම් කිසි ආකාරයකින් දැනගෙන ඉන්න ඕනේ මෙයා මොකද වෙන්නේ කියලා. You have to know what is happening with these devices. ඒකයි මේ කියන්නේ. හරි? මොකද මේක ගැන අපි වැඩිපුර තව කතා කරනවා ඉස්සරහදී. මේ අපි මූලික හැඳින්වීමක් කරන්නේ අපිට මේවත් එක්ක වැඩ කරන්න ඕන නිසා. මොකද වෙනම පාඩමක් තමයි IoT කියලා අන්තර්ජාල සාර්වජනික නැත්නම් සාර්ව අන්තර්ජාලය කියලා Internet of Things කියලා අපි තවරට කරනවා. So this is a basic idea we are getting. මේ බලන්න මේ උපකරණය දිහා.
medication dispensing services. මේකේ මොකද වෙන්නේ? ගොඩාක් වෙලාවට රෝගීන් ගැන කතා කරොත් රෝගීන්ගේ ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? බෙහෙත් ගන්න වෙලාව අමතක වෙනවා. That's the first problem. Forgetting the time of getting medicine. බෙහෙත් ගන්න වෙලාව අමතක. දෙවෙනි තමයි බෙහෙත් ගන්න ප්‍රමාණය සමහරට වරද්ද ගන්නවා. So normally what is happening to the patients, they forget the time of the medicine and the quantity of the medicine. සමහරට මේ බෙහෙත් ඒගොල්ලෝ වරද්ද ගන්නවා. මේක හදලා තියෙන්නේ මෙන්න මේ වගේ රෝගීන්ට. medication dispensing system නේද? බෙහෙත් බෙදා හැරීමේ සේවාව. මේකෙන් automatically එයා බෙහෙත් ප්‍රමාණය මතක් කරනවා, වෙලාව මතක් කරනවා. බෙහෙත් ටික අතරම නිවැරදි බෙහෙත් මාත්‍රාව දෙනවා යා. It gives the correct dosage to the patient. It remind the time. මෙන්න වැඩ ගන්නවා. මොකද අපි ලෝකේ ගැන කතා කරොත් රෝගෙන් විශාල ප්‍රමාණයක් මැරෙනවා වැරදි බෙහෙත් දීලා. වැරදි බෙහෙත් දීලා. ඒ වගේම වැරදි බෙහෙත් ප්‍රමාණයෙන් දීලා. ඊළඟට ගොඩක් රෝගීන්ගේ අසනීපතත්ත්ව ප්‍රශ්නයක් වෙනවා වෙලාවට බෙහෙත් නොදෙනේ වුණාම. අපි පැය 6න් හට ගන්න ඕනේ කියලා. So පැය 6න් හට ගන්න පැය 5කින් ගත්තොත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. පැය 7කින් ගත්තොත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. We have to give at the right time. Right time. නිවැරදිලා දෙන්න ඕනේ. ප්‍රමාද වුණොත් ප්‍රශ්නයක්, ඉක්මන් වුණොත් ප්‍රශ්නයක්. ඒ වගේ මේකෙන් එයා හදලා තිනවා it remind the time, especially remind the time and it distribute the correct dosage. නිවැරදි මාත්‍රාව ලබා දෙනවා. ඒක හරි වැදගත්. මොකද මාත්‍රාව අඩු වුණත් වැඩක් නැහැ. වැඩිලා නැහැ. දැන් ඔයාලට පේනවා මේ දවස්වල කොවිඩ් වසංගතනේ බෙහෙත් විදින එක. So යම් කිසි කාර්යවල අනිවාර්යයෙන් දෙවෙනි මාත්‍රාව දෙන්න ඕනේ. දෙවෙනි මාත්‍රාව දුන්නේ නැත්නම් ඒ බෙහෙතෙන් ප්‍රයෝජනය ගන්න වැඩක් බැරි වෙනවා. If you didn't give the second dosage to the patient, the effectiveness of the medicine is getting less. අපි මේ මාත්‍රාව දුන්නේ නැත්නම් හරි වෙලාවෙදී දුන්නේ නැත්නම් එයාට අවශ්‍ය කරන දේ ලැබෙන්නේ නැහැ. ප්‍රතිචක්‍රේ whatever. ඒ බෙහෙතෙන් පොය. නිසා අපි ඒක තමයි හදන්නේ. So these medication systems will help you to remind the time of the medication and the especially the quantity ප්‍රමාණය. So මේක අද පාවිච්චි කරන hospital යම් කිසි ආකාරයක මේවා කරන්නේ. ඔය අපි කතා කරන ස්මාර්ට් සිස්ටම්ස් සූරු පද්ධති. අපි නම් වැදගත් මේකට එක්ස්පර්ට් සිස්ටම්ස්. ටක් ගාලා කියවන්න මේක මම පුංචි ප්‍රශ්න දෙකක් අහන්නයි යන්නේ. මම දන්නව කියලා නැහැයි කියලා කට්ටිය. ඒක නිසා මම මේක දෙන්නේ. මම හැඳින්වීම් කිහිපයක් දුන්නා. එක්ස්පර්ට් සිස්ටම් හැඳින්වීම් කිහිපයක් දුන්නා. So different books define these things differently. That's why I have given many different definitions, because all these are used in the industry to define what is an expert system is. විශේෂඥ පද්ධතියක් නැත්නම් නිපුණ පද්ධතියක් හඳුන්වන්න මේ හැඳින්වීම් එක එක තැන්වලදී පාවිච්චි කරනවා. ඒ නිසා අපි මේක කියලා බලමු මොකක්ද මේකේ වෙන්නේ කියලා. So what we are talking about the expert systems. My problem is when we want to use an expert system. අපිට මොන වගේ වෙලාවකදීද විශේෂඥ පද්ධතියක් නැත්නම් නිපුණ පද්ධතියක් පාවිච්චි කරන්න වෙන්නේ? නැත්නම් පාවිච්චි අවශ්‍ය වෙන්නේ? නැත්නම් පාවිච්චි කරන්නේ? At what time we are going to use the expert system? Can you suggest? Can you give an answer? At what time you want an expert system? අපිට මොන වගේ වෙලාවකදීද expert system එකක් නිපුණ පද්ධතියක් අවශ්‍ය වෙන්නේ කියලා මම ටක් ගාලා
මොනවද ඕන වෙන්නේ? පුළුවන් නේ කියන ටක් ගාලා. ඉක්මනට කියන්න බලන්න. මොන වගේ වේලාවකදීද අපිට විශේෂඥ පද්ධතියක් අවශ්‍ය වෙන්නේ? At what time we need an expert system? මොකද හේ උත්තරේ කියන්න පුළුවන්ද? කියන්න බලන්න ටක් ගාලා උත්තරේ. දැන් උත්තරේ කියන්න ටක් ගාලා. නැත්නම් දාන්න ඕනේ මැසේජ් එකක්. At what time we need expert systems? අපිට මොන වගේ වේලාවකද නිපුණ පද්ධති අවශ්‍ය කරන්නේ? or at what time we are using them? අපි මොනවද මේ පාවිච්චි කරගන්නේ? ඉරෝෂණී උත්තරයක් දානවා නේද? හදිසි අවස්ථාවකද රෝහලගේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති අවස්ථාවකද? අනෙක් අය අන්තය මොකද හිතන්නේ? Solve complex problem which needs extraordinary human expertise and intelligence. සමදි දානවා. නේද? අනෙක් අය අනෙක් අය මොකද හිතන්නේ? ඉක්මනට දාන්න උත්තරේ. දැන් මේ ස්ලයිඩ් එකේ උත්තරේ තියෙනවා මම ඒකයි අහන්නේ. මොකද ගොඩක් මේ ප්‍රශ්න වල උත්තර අපේ නෝට් එක ඇතුලේ තියෙනවා. But you have to extract. You have to use your expert knowledge to extract that. තමන්ට තමන්ගේ විශේෂඥ දැනුම පාවිච්චි කරලා මේ උත්තරේ හොයා ගන්න ඕනේ. මොනවද ගන්න පුළුවන්? හරිම සරලයි. උත්තරේ මෙතන තියෙනවා. නේද? උත්තරේ මෙතන තියෙනවා. මේ බලන්න. මානව විශේෂඥයෙකු නොමැති අවස්ථාවන්දී විශේෂඥ නොවන අයට උපදෙස් දීම සඳහා used to advise non-expert in situation where a human expert is unavailable. මෙන්න මේ වගේ වෙලාවක තමයි අපි පාවිච්චි කරන්නේ මොනවද? expert system. It can be used to advise a non-expert. විශේෂඥයෙන් නොවනට උපදෙස් දෙන්න. මොනලාද? when there is no human expert. සාමාන්‍ය මිනිස් විශේෂඥයෙක් නැති වෙලාවකදී මානසික ඇතිලාට උපදෙස් පාවිච්චි කරනවා expert system එක. කියන්නේ තාමත් අපි මේ human expert කියන තත්ත්වය අතහැරලා නැහැ. අපි තාම හැමස උපදෙස් මුලින්ම ගන්නේ human expert කෙනෙක්ගෙන්. එහෙම කෙනෙක් නැති වෙලාවට උපදෙස් ගන්න පාවිච්චි කරනවා මොකද්ද? මේ කතා කරන expert system එක. So you look at the expert system has three basic parts. Expert system has three basic parts. One is called as a knowledge base, one is called as interference engine, other one called as the user interface. හැමතිස්සෙම මේ කතා නිපුණ පද්ධතියක් සකස් වෙන්නේ මූලික සංරචක තුනකින්. ඒ තමයි දැනුම් පාදකය, අනුමාන එන්ජිම සහ පරිශීලක අතුරුද කොටස් තුන. මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි what is mean by intelligent? මොකක්ද අපි බුද්ධිය කියලා කියන්නේ? පුළුවන් එකට උත්තර දෙන්න. බුද්ධිය කියන්නේ මොකක්ද කියලා? What is intelligence? What is mean by intelligent? කියන්න බාන කෙනෙක් මොකක්ද අපි intelligent? එහෙම නැත්නම් බුද්ධිය නැත්නම් බුද්ධිමත් බව කියලා කියන්නේ? කෙනෙක් ටක් ගාලා කියන්න මට මොකද්ද බුද්ධිය කියන්නේ කියලා ඉන්ටෙලිජන්ට් කියන්නේ කියලා. තමන් දැන් දැනගෙන ඉන්න ඕනේ. නේ බුද්ධියක් තියෙනවනේ. කියන්න බෑ බුද්ධිය කියන්නේ මොකද්ද කියලා. What is mean by intelligence? පුළුවන්ද කියන්න? ටක් ගාලා කියන්න. එක කෙනා කියන්න. නම් කියලා මහන්න ඕනේ නෑනේ නේද? What is mean by intelligence? මොකද්ද බුද්ධිය කියලා කියන්නේ? උත්තරයක් නෑනේ. අනුත්තරා. What is mean by intelligent? What is intelligence?
මොකද Taman දන්නේ නැහැ කියලා අපිට උස්සරහට යන්න පුළුවන්. ඉරෝෂණී මොකද්ද බුද්ධිය කියලා කියන්නේ? රණදු උත්තරයක් දානවා. What Randu is saying? Ability to learn and understand while making decisions on your own. Ability to learn and understand while making decisions on your own. නේද? ඒක යා කියන අදහස. අපි බලමු තව ටිකකින් මොකද්ද වෙන්නේ කියලා නේද? මනෝද්‍ය පුතා මොකද හිතන්නේ? ඉන්ටෙලිජන්ට් බුද්ධිමත් බව. බුද්ධිය. මොකද්ද බුද්ධිය කියලා කියන්නේ? සොයංව ඒ කියන්නේ මේ කවුරුත් මේ යූසර් කෙනෙක්ගේ අනුදැනුමක් නැතුව සොයංව මේ තම උපකරණය විසින්ම වැඩ කටයුතු පවත්වාගෙන යනවා. උපකරණය විසින් වැඩ කරනවා. දැන් අපි දැන් බුද්ධිය කියන්නේ මිනිස්සුන්ට තියෙන එකක් නේ. නේද? බුද්ධිය කියන එක මිනිස්සු ගැන අපි ඉස්සෙල්ලා කතා කරන්න එපා. උපකරණ ඉස්සෙල්ලා. අපි උපකරණයට කතා කරන වෙන දෙයක් නේ. මිනිස්සු ගැන හිතුවා. මොකද හිතෙන්නේ? සමති දාන එකක් නේද? Ability to learn, understand and make judgment using self awareness. නේද? රණුද කියන්නේ කොහොමද? Ability to learn and understand while making decisions on your own. සමති කියනවා ability to learn, understand and make judgment using self awareness. ප්‍රසිද්ධ මොකද හිතන්නේ? What is mean by intelligent? අනුත්තරා කියනවා people who can handle situation. අනුත්තරා කියනවා people who can handle situation. නමුත් මේක ටිකක් දැන් අපිට තේරුම් ගන්න ඕනේ. නේද? අනුත්තරා එකතු කරනවා people who can handle situation and can solve problems. දැන් මිනිස්සු වෙන්න ඕනේ නේද? මම පුංචි උදාහරණයක් දෙකක් ඔකට තේරෙන්නේ මොකද්ද මේ knowledge කියන්නේ මොකද්ද මේ intelligent කියන්නේ කියලා. අපිට තේරෙන්නේ මොකද්ද දැනුම කියන්නේ මොකද්ද බුද්ධිය කියන්නේ කියලා. අපි පුංචි උදාහරණයක් දෙකක් ගමු මේ කතා ටික දැනගෙන ඉන්න. මොකද මේක අපිට අවශ්‍යයි. අපි මේ expert system නිර්මාණය මෙන්න මේ පද්ධතිය හරහාගෙන මෙන්න මේ ක්‍රමවේදය හරහා ගිහිල්ලා. So today we are calling something called the artificial intelligence. කෘත්‍රිම බුද්ධිය අපි කතා කරනවා. කෘත්‍රිම බුද්ධිය. අද අපි උත්සාහ කරනවා machine වලට දෙන්න මොනවද? artificial intelligence කෘත්‍රිම බුද්ධිය. මේවා යම් පැත්තකින් සාර්ථකයි. සමහර ඒවා ඉතාමත් සාර්ථකයි. සමහර ඒවා සාර්ථක නැහැ. මම පුංචි උදාහරණයක් ගත්තා ඔයාලට තේරෙයි මේ උදාහරණෙත් මේ කතාව. මේ අපි හැමෝම පුංචි දවස්වල අපි කියමු අවුරුද්දක් විතර කාලේ අපි බඩ ගාන දන ගාන යනවනේ. අපි අවුරුද්දක් විතර කාලේ බඩ ගාන දන යද්දී අපි දකිනවා පුංචි හැකරැල්ලෙක් යනවා පොළවේ. අපි හැමෝම කරන දේ. පුංචි කාලේ අපි බඩ ගාන යද්දී අපි හැකරැල්ලක් දැක්කොත් අපි මොකද කරන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අලලුව කටේ දාගන්නවා. ඒක තමයි අපි හැමෝගම හැටි. මොකද පුංචි කාලේ ළමයින්ගේ විදිය තමයි ඕනම දෙයක් කටේ දාගන්න එක. ඕන පුංචි ළමයට ඇඟිල්ලක් දෙන්න. එයා කට ඇදලා කටට දාගන්නවා. ඕනම දෙයක් දෙන්න. පුංචි ළමයන්ගේ සාමාන්‍ය විදිය මොකද්ද? හැම දෙයක්ම කටට දාගන්න. ඒක තමයි පුංචි දේ. පුංචි අයගේ හැටි. Because we believe that at that time we don't have a good knowledge. We don't have good intelligence. අපිට ඒ කාලේ ලොකු දැනුමකුත් නැහැ. අපි ලොකු බුද්ධිමත් බවකුත් නැහැ. ඉතින් මොකද කරන්නේ? අපි දාන හැම එකක්ම දාගන්නවා කටේ. අපි අවුරුදු 5ක් විතර වුණායි කියලා. අපි අවුරුදු 5ක විතර කාලේ ඇවිදගෙන යනවා. අපි දකින්නවා හැකරැල්ලෙක්ව. මොකද කරන්නේ? අපි එන කටේ දාගන්නවද? කටේ දාගන්නේ. ඇයි? දැන් අපි දකින්නවා මෙයා සතෙක් නේද? මෙයා කණ එකෙක් නෙමෙයි අපි. අපි ඒ නිසා වෙන ඇක්ෂන් එක කරනවා. හිතන්න අවුරුද්දක් විතර කාලේ බඩ ගන්නකොට දකින්නවා කියලා පුංචි පත්තයක් එනවා පොළොව දිගේ. පත්තයක් එනවා. මොකද කරන්නේ? පත්තය දැක්කත් අර අවුරුද්දක් විතර කාලෙදී අපි උත්සාහ කරන්නේ අල්ලා කටේ දාගන්න. මොකද අපිට දැනුමක් නැහැ මෙයා විසයි කියන එක. අපිට ඒ දැනුමක් නැහැ. මොකද අපේ දැනුමක් නැහැ. ඒක අපිට තීරණයක් ගන්න පුළුවන් කමක් නැහැ. මොකද කරන්නේ? මොකද අපි දන්න එකම දේ මොකද්ද? අල්ලා කටේ දාගන්න එක. හිතන්නකෝ අවුරුද්දක් විතර කාලේ අපි බඩ ගන්නකොට දකින්න නයි පැටියෙක්. නයි පැටියෙක් යනවා කියලා පොළවේ. අයි මොකද කරන්නේ? ඒත් අපේ ඇක්ෂන් එක අරකම තමයි. ඇයි? අපේ එකම හැකියාව මොකද්ද? අල්ලා කටේ දාගන්න එක. එහෙනම් අපි හැකරලා දැක්කත් කටේ දාගන්නවා, පත්තය දැක්කත් කටේ දාගන්නවා,
ණය පෙට්ටියට කටේ දාගන්න. හැබැයි අවුරුදු 5ක් විතර වෙද්දී අපි දැන් දන්නවා සත්තු අපි අඳුරනවා. සත්තු ගැන අපි දන්නවා. මේ සතා භයානකයි මේ සතා භයානක අපි දන්නවා යම් මට්ටම. නිසා අපි දැක්කොත් හැකරැල්ල එක්ක අපි කාටවත් කතා කරන්නෙත් නැහැ. එක්කනේ පයින් ගහයි කෝටුවෙන් ගහයි සෙරප්පුවෙන් ගහයි අර හැකරැල්ලට. හැබැයි පත්තෑයි දැක්කොත් ටිකක් වෙනස් අපේ ඇක්ෂන් එක. අපි ටිකක් කලබල වෙනවා. අම්මට තාත්තට අයියට අක්කට නැන්දර මාවට බාපට සියර කතා කරනවා නේ. මෙන්න සර්පයෙක් ඉන්නවා කියලා. හැබැයි නයි පැටියෙක් දැක්කොත් ඇක්ෂන් එක ඊට වඩා වෙනස්. මොකද අපේ knowledge එක දැන් තියෙනවා. අපේ intelligence එක දැන් තියෙනවා. What is mean by knowledge? Knowledge means what is stored with you. දැනුම කියන්නේ මොකද්ද? තමන් ළඟ තැම්පත් වෙලා තියෙන දේ. Knowledge we are collecting. දැනුම අපි එකතු කරනවා. ඒක රාශි කර ගන්නවා. We are collecting the knowledge. We are keeping the knowledge with us. ඔලංග විභාගයේ සිට 60ක් බලාපොරොත්තුව knowledge test එකක්. තමන්ගේ මතකය චෙක් කරන්නේ. තමන් තුළ තැම්පත් විදිහට චෙක් කරන්නේ. It is testing your knowledge. ඒ නිසා අපි කියන්නේ මේවා කියවලා මතක තියාගන්න. මතක තියාගන්න. That's a memorizing. Knowledge is normally you are storing with you. ඒ නිසා අපි කතා කරන මේ unit වලත් device වලත් අපි දැනුම store කරලා තියාගන්න. Knowledge you are storing. එයා knowledge කරනවා. අපි දැන් දැක්කා පත්තෑව. අපි action එකක් ගන්නවා. අපි දැක්කා naipat අපි action එකක් ගන්නවා. That's intelligent. You use your decision making process. අපි තීරණය කරනවා හැකරැල්ල භයානක නැහැ ප්‍රශ්නයක් නැහැ නිකන් ඉන්නවා. පත්තෑය ටිකක් භයානකයි. අපි දැන් දැනුමෙන් අපි දැනගත්තා මෙයා විශේෂතෙක්. හැබැයි ඇක්ෂන් එක අපි එක විදියක්. නයිපට වෙන විදියක්. අපි කියමු දැන් අපේ මේ වයසේදී අපුරු අවුරුදු 16ක් 17ක් 18ක් කාලේ දැන් දකින්න හැකරැල්ල එක්ක මොකද කරන්නේ? ඇක්ෂන් එක. අර අවුරුදු 5 කාලේ වගේද? නෑ අරනේ ඇඟිලි වල ඩෑෂ් එකක් ගන්නවනේ. දැන් දකින්න පත්තෑය එක්ක. මොකද කියන්නේ? අම්මේ එන්නකෝ පත්තෑයක් ඉන්නකෝ එහෙම කියනවද? එහෙම කරන්නේ නැහැ. ඊට වෙනස් සෙක්ෂන් එක. නයික් දකින්නවා. නයිපටියක් දකින්නවා. එතකොට නන්නේ අර පත්තෑය වගේ නයිපටියක් දැක්කාම තාත්ත කොහොමද වෙන්නේ දැන්? අන්න ඉන්ටෙලිජන්ට් බුද්ධිමත් බව. You make actions by using your knowledge. තමන්ගේ දැනුම පාවිච්චි කරලා යම් ආකාරයක තීරණයක් ගන්නවා. You have to have the knowledge. අපි කතා කරානේ අර DSS ESS කියලානේ. Decision support system, executive information system, ESS, expert support systems කියලා. මේ අපි කතා කරේ ඇයි? මේ අපි කතා කරේ මොකද්ද? අර දැනුම ගත්තේ. දැනුම අරන් අපි දැනුම අරන් යම් කිසි ආකාරයක තීරණයක් ගන්න process එකක් කරනවා. So if you look at expert systems, the first part is the knowledge base. You have to have some knowledge base. අපිට යම් ආකාරයක දැනුම් පාදකයක් තියෙන්න ඕනේ. දැනුම් පාදක. දැනුමක් තියෙන්න ඕනේ. අපි ඕනම දෙයකට තීරණයක් ගන්න අපේ තුල ඒ ශේෂය ගැන ඒ දේ ගැන දැනුමක් තියෙන්න ඕනේ. Without knowledge you can't make the decision. So if you look at expert systems, the first part is the knowledge base. You have to have the knowledge base. Then වෛද්‍යවරයෙක් ගන්නකො. අපිට බෙහෙත් ලියනවනේ. එයා බෙහෙත් ලියන්නේ කොහොමද? එයාට බෙහෙතේ මතක නැත බෙහෙතේ නම මතක නැත්තම් මොකද වෙන්නේ? බෙහෙත ලියන්න පුළුවන්ද? බෙහෙත ලියන්න බෑ. ලංකාවේ ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් වෛද්‍ය මහාචාර්යවරයෙක් එයා හැමසම බෙහෙත් ලියද්දි එයාලඟ පුංචි පොතක් තියා ගන්නවා. මේ පොත කියන්නේ මොකද්ද? BNF කියලා. British National Formulary. ලෝකයේ හදන බෙහෙත් වර්ග ගැන මේ පොතේ විස්තර කරනවා. ඉතින් හැමදෙස්සම බෙහෙතක් ලියද්දි ඒ පොත බලනවා. පොත බෙහෙත් ලියන්නේ. දවසක් ලෙඩේ බෙහෙත් ගන්න ගියාම මේ වෛද්‍යවරයාගෙන් විශේෂ මහාචාර්යවරයෙක් මේ ડોක්ටර් මොකද මේ පොත බලලා බෙහෙත් ලියන්නේ? ඔයාලට බෙහෙත් මතක නැද්ද කියලා. ඇත්තනේ නේද? වෛද්‍යවරයා කියනවා නෑ. මම මේ පොත බලන්නේ ඇයි? ඔයාට ගැලපෙන හොඳම බෙහෙත හොයලා දෙන්න. මොකද මගේ මතකේ බෙහෙත් වර්ග රාශියක් තියෙනවා. හැබැයි මේ බෙහෙත් වර්ග ඔක්කොම එකම ලෙඩට දෙන්නේ. මම බලන්නේ මේ බෙහෙත් අතරින් මොකක්ද ඔයාට හොඳටම ගැලපෙන බෙහෙත කියලා. See now he using different kind of methodology. එයා වෙනස්ම ආකාරයේ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. පේනවනේ? මේක අපි කතා කරන මේ දැනුම සහ බුද්ධිය අතර වෙනස. දැනුම අපි හැමෝටම තියෙනවා. හැබැයි ඒ දැනුම අපි නිවැරදිව පාවිච්චි කරනකොට බුද්ධිමත් බව. Making the right decision using right knowledge. නිවැරදි දැනුම පාවිච්චිලා නිවැරදි තීරණයක් ගන්න එක. එන්නේ ඒකට තමයි මේ කතාව අපි expert system අවශ්‍ය කරන්නේ. හරි? පුංචි රූපයක් තියෙනවා ඊළඟට පොඩ්ඩක් එන්නේ මේ කර්ම තුන. මේ කර්ම තුන පොඩ්ඩක් කියන්නේ මේ රූපෙ දිහා පොඩ්ඩක් බලන්න හොඳට. පුංචි රූප දෙකක් දුන්නා මේක ගැන කතා කරන්න.
මේගොල්ලන්ගේ ගුරුවත්පතේ දෙන රූපය IGSC කියන වෙබ්සයිට් එකෙන් ගත්ත රූපයක් මේක. මම ඒ රූපේ එහෙම අරන් දැම්මා මේකෙදි. ඇත්තටම මම මෙතනදී පුංචි දෙයකට මම එකඟ නැහැ. ඒ තමයි මේ expert in a single expert කියන එක. If you look at the computer systems, we have to collect expert knowledge from so many people, not just one person. නිසා මෙතන වෙනෝනේ experts කියලා වෙන්න ඕනේ. knowledge from experts. වඩා හොඳ ඒකයි. ඉතින් මම ගුරුවත්පතේ තියෙන නිසා මේක එහෙම ගත්තා. But my personal believing is it should be experts. අපි ගත්තොත් දැන් වෛද්‍ය ක්ෂේත්‍රයේ යම්කිසි සිස්ටම් එකක් හදනවා නම් වෛද්‍යෝ රාශියේ knowledge එක ගන්න ඕනේ. අර දාන knowledge base එකට. අපිත් ඇත්තම කරන්නේ ඒකයි. අපේ තුල තැම්පත් වෙච්ච knowledge base එකක් තියෙනවා. අපේ තුල knowledge base එකක් දැනුම් පාදකයක් තියෙනවා. අපි විවිධ sources වලින් එකතු ගත්ත දැනුම දානවා. ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද අපි කොහොමද දැනුම ලබා ගන්න කියලා? දැනුම ලබන්න විශේෂ ක්‍රමවේද මොනවද කියන්න පුළුවන්ද? කියන්න මට ටටක් ගාලා දැනුම ලබන්න විවිධ ක්‍රමවේද. ඔය දැනුම හොයන්න ඔය දැනුම ලබා ගන්නවනේ. ක්‍රමවේද මොකක්ද දැනුම ලබා ගැනීම? අංක 1. අපි දැන් මේ කරන්නේ මොකද්ද? sharing of knowledge. දැනුම තියෙන පුද්ගලයෙක්ගෙන් අහලා බල දැනුම ලබා ගන්නවා. ගුරුවරු කරන්නේ මොකද්ද? දැනුම් බෙදා දෙනවා. We are distributing the knowledge. so ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද? ළමයි දැනුම එකතු කර ගන්නවා. You are collecting the knowledge. So teachers are giving the knowledge, you are collecting the knowledge. So you are making a knowledge base on your own. You are making a knowledge base. You are getting knowledge from different teachers, different ideas, different ways, different things. You are collecting this thing. You are putting this on into the knowledge base. The view the guru දැනුම තමයි එකතු කරලා knowledge හදා ගන්න. That's a one way of getting the knowledge. That is the first one. Second one, by reading. කියවීම තුලින් අපි දැනුම ලබා ගන්නවා. නේද? පොත්පත් කියවලා අපි දැනුම ලබා ගන්නවා. Second one, collecting knowledge by reading. ඊළඟ මාර්ගය මොකක්ද? ඊළඟ මාර්ගය නේද? by looking බලන් ඉඳලා. අපිට observing කියලා. බලන් ඉඳලා. දැන් අපිට සමහරක් ඒවා කරලා බලන්න බෑනේ. උදාහරණ වශයෙන් බෙල්ල කැපුවහම මැරෙනවද? ප්‍රසිද්ධනේ මේ දවස්වලනේ. බෙල්ල කැපුවම මැරෙනවා. අපිට බෙල්ල කපන බලපුවද මැරෙනවද කියලා? බෑනේ. But you can observe some of these things. නේ? අපිට මේ සමහරක observe කරලා බලන්න පුළුවන්. නැත්තම් අර කියන්නේ වතුරේ ගිරුණාම මොකද වෙන්නේ? අපිට ගන්න කරලා බලන්න පුළුවන් නේ. කරලා බලන්න පුළුවන්. නැත්නම් අත කැපුවොත් ලේ ගන්නවද? කපලා බලා ගන්නවද? මොකද වෙන්නේ කියලා. You can do yourself. Or sometimes you can observe how others are doing. Watching, observing. And then observing. Some of these things you can make by yourself. තමම මේක අත්දැකීමක් වශයෙන් කරලා බලන්න ප්‍රැක්ටිකල්. නේද? දැන් අපි කෑමක රහක් එහෙම කොහොමද දැනගන්නේ? කෙනෙක් කියනවානේ මාර පට්ට රහයි කියනවා. පට්ට රහයි. මොකද වෙන්නේ? කාලම් බාන්නේ බැන්නේ. පට්ට රහ දැනගන්න නැතව දැනගන්න පට්ට. දැනගන්නේ නේද? So these are the ways you collecting knowledge. You get this knowledge and store with you. තමන් කරන්නේ මොකද්ද? මේ දැනුම එකතු කරලා තමන් ළඟ තැම්පත් කරගන්නවා. That is the one happening with these expert systems. What the expert system will do to collect knowledge from different sources. විවිධාකාරයේ සම්පත්, විවිධාකාරයේ මාර්ග වලින් මේ අවශ්‍ය දැනුම එකතම තේරෙනවා. හැබැයි දැනුම තිබුණාක් නැහැ. You have the knowledge. Then to make a decision, you have to use that knowledge. That is called the interference engine. That's the brain of the expert system. විශේෂ පද්ධතියේ මොලේ තමයි කියන්නේ interference engine. Inference engine. Inference engine එක එයා මොකද කරන්නේ? මේ දැනුම ආශ්‍රයෙන් යම් කිසි තීරණයක් ගන්න ක්‍රමවේදයක් හදනවා. Inference engine. අනුමාන engine. So අපි සමහර අනුමාන කරනවද නේද? මම උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි වාහනයක් කෙලවයි යනවා. දැන් වාහනේද හැමෝටම බ්‍රේක් ගන්න හැමෝම දන්නවනේ. හැමෝම බ්‍රේක් ගන්න දන්නවා වාහනේ යද්දි. බ්‍රේක් ගහන්න ඕනේ. කොහොමද බ්‍රේක් ගහන්නේ? සතෙක් පයි. So talking the second part, the inference engine, අනුමාන engine. මේකෙන් තමයි අපේ දැනුම පාවිච්චි කරලා
අවශ්‍ය කරන තීරණය ලබා දෙන්න. අපි කරනවම තමයි. අපි මේක ඉවැලුවේට් කරනවා. යම් කිසි මේක ඇගීමකට ලක් කරලා බලනවා මොකද්ද අපි දැන් කරන්නේ. මං ගන්න සාධුදන තමයි අපි වාහනයක් එලවන යද්දි බ්‍රේක් ගහන විදිය. හැමෝම බ්‍රේක් ගහන්න දන්නවා වාහනේ. බ්‍රේක් එක පැගුවා මෙහෙම බ්‍රේක් ගන්න දන්නවා. හැබැයි අපි බ්‍රේක් ගහන්නේ කොහොමද? අපි තීරණය කරන්න ඕනේ. මම හැමසම කියන්නේ පාරේ සතෙක් පයින්නවා. බ්‍රේක් ගහන්නේ කොහොමද? මිනිස්සෙක් පයිද බ්‍රේක් ගහන්නේ කොහොමද? සමානද අසමානද? මේ අවස්ථා දෙකේ බ්‍රේක් ගහන විදිය දෙවිදියක්. හිතනවා පාරේ පොඩි ළමයෙක් පාර පයින්නවා කියලා. ඒතර බ්‍රේක් ගහන එක විදියකට. තරුණ කෙනෙක් පාර පයින්නවා. ඒතර බ්‍රේක් ගහන්නේ තව විදියකට. වයසක කෙනෙක් පාර පයින්නවා. බ්‍රේක් ගහන්නේ තව. තුනෙන් බ්‍රේක් තමයි ගහන්නේ අපි. හැබැයි බ්‍රේක් ගහන විදිය වෙනස්. පාරේ ගෑල් ළමයෙක් පාර පයින්නවා. තරුණ ගෑල් ළමයෙක්. බ්‍රේක් ගහන එක විදියකට. කොල්ලෙක් පාර පයින්නවා. නේ? අපි සන බ්‍රේක් ගහන්නෙත් දැන නේද? අනේ ඌ පැන්නාලින් නිකන් ඉන්නවනේ. පේනවනේ. That is the intelligence. බුද්ධිමත් බව. That is not knowledge. අපි එතනදී යම් කිසි ආකාරයක තීරණයක් ගන්නවා. So expert systems are collecting knowledge and put it into the inference engine, then make a user interface. User interface is the one which present these things to the outside world. බාහිර පරිසරයට මේ පිළිතුර ලබා දෙන්නේ මොකෙන්ද? මේ කතා කරන පරිශීලක අතුරු මුහුණකින්. You need that. So the user interface will give you the output to the outside world, to the users. Normally users are getting queries, they will be advised of the answers. Non-expert users will make a query and get the answers. අපි වෛද්‍යවරයා ළඟට ගියාම අපි ඒකනේ කරන්නේ. අපේ ලෙඩට කියනවා. එහෙ දෙනවා මෙහෙ දෙනවා. එයා මොකද කරන්නේ? එයා මේ දත්ත ටික අරගෙන එතන දෙනවා මෙතන දෙනවා අතන කැක්කුමයි මෙතන කැක්කුමයි මෙතන ඉදි වෙන ඔක්කොම ගණන් මොකද කරන්නේ? He use his knowledge. ඒක දරුම් පාචන. Then he use the intelligence. එයා දන්නවා මේ ලෙඩ තියෙනවා නම් මේවා වෙනවා. එයා ඒක දන්නවා. වෛද්‍යවරයා දන්නවා. අන්න දැන් එයා ඒකට අවශ්‍ය කරන තියෙන දේ. ඒ නිසා මෙන්න සමහරට එක වරදින්න පුළුවන්. Sometimes the decision can be wrong. වරදින්න පුළුවන්. Because he use knowledge and intelligence. ඒක නිසානේ එකම රෝගෙට වෛද්‍යරු දෙන්නෙක් ළඟට ගියොත් බෙහෙත් වර්ග දෙකක් හම්බ වෙන කමන්න. ඒක නිසානේ ළමයි එකම ප්‍රශ්නෙට උත්තර දෙක තුනක් හතරක් පහක් ලියන්නේ. නැත්නම් අපි හැමෝගෙම දැනුම එක මට්ටම නම් අපි හැමෝගෙම හිතීමේ ශක්තිය එක මට්ටම නම් මොකද වෙන්නේ? ඔක්කොමලගේ උත්තර සමාන වෙන්න එපා. It is not going to happen නේ. ඒකද වෙන්නේ නැහැනේ. Because our inference engine අපේ අනුමාන එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ වෙනස් විදිහකට. It is happening expert system as well. හරි? ඒ සාමයේ කියනවා මෙන්න මම පුංචි රූපයක් ගන්න තව එකක්. So the knowledge, the expert cannot transfer knowledge directly to the knowledge base. සාමාන්‍යයෙන් මේ දැනුම කියන එක එකපාරටම human expert transfer කරන්න බෑ knowledge base එකට. ඒකට පුද්ගලෙක් ඉන්නවා. එයා අපි කියන කවුද? Knowledge engineer. Knowledge engineer will collect expert knowledge from the humans, then he'll be transferring this one to the knowledge base. The rest is the same. The method of mama kiyanne not a single expert, there can be so many experts are there. එක විසක් නේ විශේෂඥ මෙතන රාශියක් ඉන්න පුළුවන්. ඇත්තටම ඉන්න ඕනේ. ඒතකොට තමයි මේ පද්‍ය ගොඩක් සාර්ථක වෙන්නේ. ඉතින් මේ රූපේ පොඩ්ඩක් නම් කරගන්න. රූපේ පොඩ්ඩක් අපහැදිලි වගේ පේනවා නම් ඔන්න මතකයි අපි කතා කරා නේද? අර management hierarchy top level management. Normally they use the DSS, decision support systems, EIS, executive information systems, ESS, executive support systems. So those systems basically use this knowledge base and the inference engine to make the decisions.
ඉතින් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ දැනුම් පාදකය සහ මේ කතා කරන අනුමානෙන්ජිම තීරණ ගන්න. ඉතින් එක්ස්පර්ට් සිස්ටම් තමයි අතර මේවා. දෝසා එක්ස්පර්ට් සිස්ටම්ස් ඒ ඇත්තම නිපුණ පද්ධති යම් කිසාකට. හැබැයි මේ නිපුණ පද්ධති ගොඩාක් නිර්මාණය වෙන්නේ අපි දකින මේ වෛද්‍ය ශාස්ත්‍රයට ගොඩක් අපි පාවිච්චි කරන්නේ. විශේෂයෙන් වෛද්‍යවරු යම් ආකාරයකට වැඩිපුර පාවිච්චි කරනවා මේ කතා කරන එක්ස්පර්ට් සිස්ටම්ස්. විශේෂඥ පද්ධති අපි ගොඩාක් දකිනවා වෛද්‍ය ශාස්ත්‍රය තුළ. මොකද ඉතාමත් සංකීර්ණ රෝග තත්ත්ව විශ්ලේෂණය කරන්න මේක පාවිච්චි කරනවා. වෛද්‍යවරු රාශියේ දැනුම ඒක රාශි කරලා හදපු මේ දැනුම් පද්ධති පාවිච්චි කරලා විශේෂඥ පද්ධති පාවිච්චි කරලා විශේෂ තීරණ ගන්න ගොඩාක් තැන්වල පාවිච්චි දකින්න පුළුවන්කම තියෙනවා. සමම් පුංචි දෙක තුනක් කිව්වා නේද? පුංචි දෙක තුනක් ඒවා. ඉතින් පොඩ්ඩක් මේක කියවන්න. දැනුම් පාදකය, there's a knowledge base. The knowledge is there. They talk about the inference engine, අනුමාන එන්ජිම. මේ ආශ්‍රයෙන් පෞගිය ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න 15ක් විතර තියෙනවා. විශේෂම කෙටි ප්‍රශ්න. මේ පෞගිය අවුරුදු ප්‍රශ්න පත්‍ර දිහා බැලුවොත් මෙන්න මේ එක්ස්පර්ට් සිස්ටම් කියන කොටසෙන්ම ප්‍රශ්න 15ක් විතර තියෙනවා. පෞගිය මේ අවුරුදු නේ 10 11 තුල විභාගවලදී මේ එක්ස්පර්ට් සිස්ටම් කියන කොටස අදාළ කරගෙන ප්‍රශ්න 15ක් විතර තියෙනවා. අර අපි මුලකද ඔක්කොම ටිකෙන් දෙන ප්‍රශ්න 15ක් විතර. මේ කැලේ ප්‍රශ්න 15ක් විතර. මෙන්න මේකේ. මොකද මේක ඉතා විශේෂයක් නේ. ඉතා විශේෂයි. So expert systems are very very different. That's why they are asking. ඉතින් මේකත් එක්කට පස්සේ agent system කියලා. ඒජන්තවරු කියලා. ඒකත් මේකට සම්බන්ධයි. Expert systems are connected with the agent system. So agent system එකත් එක්ක සම්බන්ධ ප්‍රශ්න අහනවා. අපි agent system වෙනම ඉගෙන ගන්නවා. මෙතන දාන්නේ ඒජන්ත පද්ධති වෙනම අපි ඉගෙන ගන්නවා. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මම මේ දෙන්නේ ආයතන knowledge එක. I am giving the knowledge to collect and keep it. මොකද විභාගයේ 67 knowledge test එකක්. තමන්ට හොඳින් මේවා මතක තියෙන්න ඕනේ. නැත්තම් උත්තර ගහ ගන්න බෑ. ඉන්ටෙලිජන්ට් පැත්ත බලන්නේ බොහොම ටිකයි. ඉන්ටෙලිජන්ට් බොහොම ටිකයි තියෙන්නේ. හරි? මම දැනුම එකතු කරන ක්‍රමවේද මම කිව්වනේ. එකක් ගුරුවරයෙක් ඉගෙන ගන්නවා. එකක් පොත්පත් කියවනවා. ඊළඟ යමක් දැකලා බලලා ඉගෙන ගන්නවා. නේ? looking and watching. observing. Next one we are calling අපි එක කරලා බලන්න experience. You do yourself. ඒක තමයි වඩාත් හොඳ. තමන්ම මේවා කරලා බැලුවොත් තමයි හොඳ තේරෙනවා. experience. You do yourself. That's the most important. සමහරට තමන්ට මේක imagination. තමන්ට ඒක මවා ගන්න පුළුවන්. එහෙම දෙයක්ත් තියෙනවා. තමන්ට මවා ගන්න තමන්කට දැනුම පාවිච්චි කරලා මවා ගන්නත් පුළුවන්. එහෙම දෙයක්ත් තියෙනවා. අපි කියන හිතලා වැඩ කරනවා කියලා කියන්නේ. think and doing කියලා. ඒතර තමන්ට ඒක මවා ගැනීම ඒක පුළුවන් ගොඩක් අය විශේෂඥයින්ට විතරයි. නැත්නම් විශේෂයින්ට පුළුවන්. අනිතට බෑක් කරන්න. හරි? එනිසා ඒකත් අපිට යම් ආකාරයකින් මෙතන ගන්න එක සිස්ටම් එකක්. right. එහෙනම් මේ යූසර් තමයි අපි මේ පද්ධතියේ තොරතුරු පිළිට පෙන්නන්නේ. So people need some kind of way to see this out. එනිසා අපිට මේකත් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මෙතන උදාහරණ කිහිපයක් කියවන කොටගල උදාහරණ ටික බලන්න. මේවා තමයි ගොඩාක් ප්‍රචලිත එක්ස්පර්ට් සිස්ටම්. මම කිය විශේෂයෙන් මේක තියෙන්නේ වෛද්‍ය ක්ෂේත්‍රය තුල. අනිත් ක්ෂේත්‍රවල තියෙන ඒවා අපිට පැහැදිලිව අඳුර ගන්න බෑ. මම ඔකට කිව්වා අර ERP කියලා. ERP සිස්ටම් ඇතුළේ එක්ස්පර්ට් සිස්ටම් තියෙනවා. යම් යම් විශේෂ ව්‍යාපාර සඳහා තීරණ ගන්න. උදාහරණයක් මම කිව්වොත් අපි මුදලක් ආයෝජනය කරනවා කිසියම් ව්‍යාපාරයකට. අපි කියමු අපිට ව්‍යාපාර 3ක් තියෙනවා මුදල ආයෝජනය කරන්න. ව්‍යාපාර 3ක් අපිට මුදල ආයෝජනය කරන්න. පළවෙනි ව්‍යාපාරය අවදානම් වැඩි, high risk but return also high. පළවෙනි ව්‍යාපාරයේ අවදානම ඉහළයි, හැබැයි ප්‍රතිලාභයත් බොහොම වැඩි. ලොකු ප්‍රතිලාභයක් ලබා දෙනවා. second organization, second business අවදානමත් සාමාන්‍ය මට්ටමින් තියෙනවා, ලාභයත් සාමාන්‍ය මට්ටමින් තියෙනවා. තුන්වෙනි ව්‍යාපාරයේ අවදානම ඉතාමත් අඩුයි, ආදායමත් ඉතාම ලාභයත් ඉතාමත් අඩුයි. තමන් කොහෙද මේක මුදල් ආයෝජනය කරන්නේ? Think now there are 3 business opportunities you can invest money. First one is high risk, high return. ඉතාමත් ඉහළ අවදානමක් තියෙනවා, ප්‍රතිලාභය ගොඩක් වැඩි. දෙවැනි එක middle risk, middle
රිටර්න්. මධ්‍යම ප්‍රමාණයේ අවදානමක් තියෙනවා, මධ්‍යම ප්‍රමාණයේ ප්‍රතිලාභයක් ලැබෙනවා. තුන්වෙනි එක low risk, හරිම අඩු අවදානමක් තියෙන්නේ. නේ අවදානම හරිම අඩුයි. ඩිස්කනෙක්ට් වුණානේ පැටි ආයෙ සරියක්. තුන්වෙනි එක අවදානම හරිම අඩුයි, ඒ වගේම ප්‍රතිලාභ තරමයි. තමන් කොහෙදද ආයෝජනය කරන්නේ? තමන් හිතන්න. තමන් කොහෙද මේ මුදල ආයෝජනය කරන්නේ? තමන් හිතන්න ඕනේ නේද? දැන් කෙනෙක් කියයි මට ලොකු රිටර්න් එකක් හම්බුනානේ, මම මේකේ දානවා සල්ලි කියලා. අවදානම් වැඩි කමක් නැහැ නේ? අර ඔය කම්මෝ ගෝචිකාගෝ කියලා આવොත් තව ගියොත් ගියා කියලා දානවා ඒක. આવොත් හරි නැත්තම් වැරදි. ඔයගොල්ලෝ සූදු කෙලනවා කියන්නේ අපි සූදු කරනවා කියන්නේ අධි අවදානමක් තියෙනවා, අධි ප්‍රතිලාභයක් ලැබෙනවා. නේද? තව කෙනෙක් කියන්නේ මට එච්චර ලොකු අවදානමක් ගන්න බෑ. මම මේක දානවා මිඩල් එකේ. අවදානම සාමාන්‍ය මට්ටමින් තියෙනවා, ප්‍රතිලාභය සාමාන්‍ය මට්ටමින් තියෙනවා. තව කෙනෙක් කියනවා අනේ මට පොඩ්ඩක්වත් අවදානම ගන්න බෑ. I don't take risk at any way. මම ගන්නෑ අවදානම. මට එමෙ හිමිලා බලන්න. තව ලක්ෂණ මේක බලනවා. තව තියෙනවා ගොඩක් ඒවා බලන්න මේකේ. අපි වෙනවා return on investment. ආයෝජන ලැබෙන ප්‍රතිලාභය කොච්චරද? ප්‍රතිලාභ ප්‍රමාණය වශයෙන් ගන්නත් ඕනේ. නේද? ඒ නිසා සමහර ව්‍යාපාරවලදී පොඩි මුදලක් ආයෝජනය කරලා ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. සමහර ව්‍යාපාරවලදී ලොකු මුදලක් ආයෝජනය ලැබෙන්නේ ප්‍රතිලාභයක්. ප්‍රතිලාභය පොඩි. Sometimes you invest a little bit of money but your return is very high. There are some businesses you invest a big amount of money but return is very low. එහෙම එකක් තියෙනවා. අපි තව තියෙන ගොඩක් ලක්ෂණ බලන්න. payback period. තමන්ට ප්‍රතිලාභ වෙන කොච්චර කල් ගත වෙනවද? ඒක තමයි බලපානවා. සමහරට තමන් මුදල් ආයෝජනය කළා ඉක්මනට ප්‍රතිලාභ ලැබෙනවා. පොඩි ප්‍රතිලාභයක් ඉක්මනට ලැබෙනවා. සමහරට ලොකු ප්‍රතිලාභයක් ගොඩක් කල් ගිහලා හම්බ වෙනවා. ඒතර අපි බලනවා අපිට මොකද්ද වඩා වටින්නේ? You make a decision. එසම මම මෙතන ලිස්ට් කරේ මේ වෛද්‍ය ශාස්ත්‍රය ඒවා. ඉතින් අපිට ඒවා ප්‍රායෝගිකව ගොඩක් දකින්න තියෙනවා. අර වගේ අපිට ඉක්මනට දකින්න නැහැ. හැබැයි ඒවත් දැන් පාවිච්චි කරනවා. If you look at the large enterprises, whenever they are trying to invest some money, they analyze what will be the most efficient way to invest money. මොකද්ද වඩාත්ම ඵලදායි මුදල් ආයෝජන උපක්‍රමය. ඒවලු පාවිච්චි කරනවා. They use those systems, analyze them. විශේෂයෙන් මම කෝකරන charts වගේ දේවල් නේ, graphs ඇඳලා බලනවා මේකේ ලැබෙන ප්‍රතිලාභ කොහොමද ඇඳලා බලලා මේක අනුව ඒගොල්ලෝ තීරණය කරනවා. The most common one I given here the medical systems. මේ මම ගොඩක් වෙන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ පාවිච්චි කරනවා. මොකද මේවා අපිට වඩා පැහැදිලිව තේරෙනවා. ඉක්මනට තේරෙනවා. සමය වඩාත් අපිට කියන්නේ තේරුම් ගන්න පුළුවන්. අර අපි කියන අනිත් ඒවා අපිට එකපාරට තේරෙන්න ගන්න බෑ. මොකද අපි ව්‍යාපාර ගැන වඩා හොඳින් දන්නේ නැති නිසා. Since we do not know much about the business organization, so some of these things we can't understand. How to do the investment, we can't understand because we are not in the way of investing. So ඔයගොල්ලෝ දකින්න ඔයකට කියන්නේ කොටස් වෙළඳ පොළ කියන්නේ share market කියලා. අපි share market එකේ කොයි ආයතනය කරන්නේ? There are so many companies are listed in the stock market. නේද? කොටස් වෙළඳ පොළ තුල ව්‍යාපාර ගොඩක් තියෙනවනේ දාලා. ඒත් අපි මොන ආයතනයේද ආයෝජනය කරන්නේ? We have to get the decision. How to get the decision? Analyzing the history. අතීතය විශ්ලේෂණය කරලා බලනවා. ඒ ආයතනයේ ප්‍රතිලාභ ගවන්නේ කොහොමද? ලාභ කොහොමද? ඒ නිසා අපිට ඉතින් ඒක කරන්න systems තියෙනවා. හදපු systems තියෙනවා. There are some systems where we can feed the data, then it will give you some analysis of that one to show you that. ඉතින් මේ ඕන එකක් වර්ධින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් බලන්න මේ තත්ත්වය කොවිඩ් වසංගතේ. නිසා අපි මුදල් ආයෝජනය කරාට මේක නිසා මොකද වෙන්නේ? අර ගත්ත තීරණය වැරදි වෙන්න පුළුවන්. So anything can happen. වෛද්‍ය ශාස්ත්‍රයේත් එහෙමයි. සමහර විට රෝගියට බෙහෙත් කරනවා අපි ගෙස් කළා මේක තමයි ලෙඩේ කියලා. හැබැයි ඒක සමහර විට පරදින්න පුළුවන්. සමහරට හරියටම හරින අවස්ථා තියෙනවා. Sometimes we guess that will be the perfect thing.
ඒක තමයි හොඳම එක. Sometimes we guess that will be the worst thing. අපි තීරණය කරපු එක නරකම එක වෙන්න පුළුවන්. ඒ නිසා ඒක කියන්න බෑ. Again the knowledge and the intelligence. දැනුම බුද්ධිය. તો දැනුම කියන්නේ අපි තුල තැම්පත් කරලා තියෙන දේ. What we have stored. අපි හැමෝ තුලම දැනුමක් තියෙනවා. නේද? හැබැයි අපි හැමෝටම ඒ දැනුම පාවිච්චි කරලා නිවැරදි වේලාවෙදී නිවැරදි තීරණය ගන්න බැරි වෙන්න පුළුවන්. That is the intelligence. ඒක බුද්ධිමත් බව කියන්නේ මොකද්ද? තමන්ගේ දැනුම පාවිච්චි කරලා යම් කිසි තත්යකට අවශ්‍ය කරන සුදුසුම පිළිතුර සුදුසුම උත්තරේ හොයන එකයි. Using your knowledge giving the best answer for the situation. ඒ තත්වයට ගැලපෙන හොඳම උත්තරේ තමයි අපි ඉන්ටෙලිජන්ට් කරන්නේ. ඒක මේක හැමෝටම කරන්න බෑ. ඒ නිසා විභාගයේ ලකුණු 60ක ප්‍රමාණය ලැබෙන්නේ knowledge එකට. ඒ ලෙවල් විභාගයේ 40ක් තියෙන්නේ ඉන්ටෙලිජන්ට් එකට. තේරෙනවනේ? તો තමන්ට ඒක හදාගන්න වෙනවා. What I can give is the knowledge. මට මොකක්ද දෙන්න පුළුවන්? knowledge එක. දැනුම දෙන්න පුළුවන්. ඔන්න බලන්න මොන පුංචි diagram එකකට. This is the latest structure of the information systems. ඔන්න මම මුලින් කිව්වා information කොටස් පහක් ගැන මම කිව්වේ. ඔන්න මතකයි මට මේ කොටස් පහක් දුන්නා. ඒ තමයි hardware, software, data, people and procedures. Those are the 5 components I given as the basic component of information system. මම තොරතුරු පද්ධතියේ මූලික කොටස් පහක් කිව්වා. දෘඩාංග, hardware, මෘදුකාංග, software, data, දත්ත, people, මිනිස්සු, procedures, ක්‍රියාපිළිවෙල. ඔය පහ තමයි මම කිව්වේ. හැබැයි අද වෙනකොට තව එකක් මේකට එකතු වෙනවා. ඒ තමයි networks කියන එක. So earlier I told you there are 5 components in information systems. 5 components. Hardware, software, data, people and procedures. මම මුලින්ම කිව්වේ තොරතුරු පද්ධතියක කොටස් පහක් ගැන, සංරචක පහක් ගැන. දෘඩාංග, මෘදුකාංග, දත්ත, මිනිසක. හැබැයි අද මේකට එකතු කරගන්නවා මිනිස්සු networks කියන එක. ජාල පද්ධති කියන එකත්, ජාල කියන එකත් අද මේකේ කොටසක් වශයෙන් අපි එකතු කරගන්නවා. පේනවනේ? So things are developing. ඔකට මතකයි අපි කතා කරා computer history එකේදී නේද? චාල්ස් බැබේජ්ගේ ඇලැඩින් දෙක තිබ්බා මූලික කොටස් හතරක්. input, ආදානය, process, සකස් කිරීම, output ප්‍රතිදානය, storage ආචාර්ය. මේ තමයි පරිගණකයේ මූලික කොටස් හතර. හැබැයි අද වෙනකොට ඒකට එකතු කරගන්නවා පස්වෙනි කැලල communication සංනිධානය කියන එක. මොකද අද පරිගණකය තොරතුරු හදලා තොරතුරු සහ දත්ත සංනිධානය කරනවා. See now, this now it is improving. මේව වැඩි වෙනවා. මේව සංවර්ධනය වෙනවා. They are developing. So definitions are changing. They are making some kind of updates. මේව යාවත් කාල වෙනවා. So අපිට මේ ගැන පොඩි අදහසක් තියෙනෝනේ. ඒ තමයි දැනුම. බුද්ධිය අනිත් පැත්ත. So expert systems are getting your knowledge and apply them and make the decisions. නිපුණ පද්ධති තමන්ගේ දැනුම අරගෙන ඒ ආශ්‍රයෙන් බුද්ධිමත් තීරණයක් ගන්න උදව් කරනවා. මේ බලන්න මේ ඩයග්‍රෑම් එක තියා. ඔය අන්තිම පිටේ තියෙන ඩයග්‍රෑම් එක. Data. You know what is data? Unorganized. මොකුත් සංගතය කරලා නැහැ. Information. You know it is organized. So data will be converted to information. Information will be converted to knowledge. තොරතුරු තමයි තමන් දැනුම් වශයෙන් පාවිච්චි කරන්නේ. එහෙනම් දත්ත තියෙනවා. දත්ත සංස්ලා තොරතුරු හදනවා. තොරතුරු යම් ආකාරයකට තැම්පත් කරගන්නවා මොකක් වශයෙන්ද? knowledge එක වශයෙන්. දත්ත unorganized. සංවිධානය කරලා නැහැ. data මේ දත්ත හොදන සකස් කරලා නැහැ. දත්ත නිකම්ම තියෙනවා. Information it's organized in a meaningful way to the user. Knowledge දැනුම what is stored සාමාන්‍ය අපි store කරන්නේ දැනුම. Wisdom කියන්නේ මොකද්ද? wisdom එක අපි කියනවානේ ප්‍රඥාව කියලා සිංහලෙන් කියන ප්‍රඥාව. ප්‍රඥාවන්තයෝ කියන්නේ බුද්ධිමත්තු කියලා කියන්නේ ප්‍රඥාවන්තයෝ. නේ? අපි මේ හොයන්නේ මොකද්ද? ප්‍රඥාව. Knowledge we can collect. Knowledge we can store. Knowledge we can see. But wisdom is totally different.
ප්‍රඥාව කියන එක අපිත් ඇත්තම දන්නේ නැහැ මොකක්ද කියලා පැහැදිලි. බුද්ධිමත් බව කියන එක නේ ප්‍රඥාව කියන එක අපි තාමත් හොයාගෙන යනවා. ඒ නිසා බුද්ධිමත් බව සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකථනයක් හොයාගන්න බෑ. Simply we can define intelligence is reacting to the situation. තත්ත්වය සඳහා මුහුණ දීම. තත්ත්වය සඳහා අවශ්‍ය පිළිතුර දෙන බුද්ධිමත් බව කියන්නේ. So knowledge all the people will have similar. සමහරට දැනුම හැමෝ තුළම සමානව පවතින පුළුවන්. But wisdom, intelligence may be different to person. So many things are there. ගොඩක් එකතු වෙනවා. වයස වෙන්න පුළුවන්, තමන්ගේ පරිසරය වෙන්න පුළුවන්. ඔයාලට ගිරව් කතාව නේද? ගිරව් කතාව වල අහලා තිනවනේ. ගිරව් දෙන්න තැන්දරේ වැටලා. So ගර්ථ తీරන වෙනස්නේ. That is a wisdom, ප්‍රඥාව. නිසා මේවා තමයි අපි කතා කරන දේවල්. ඒ නිසා මෙතනින් අපි ඉවර කරනවා අපි information systems tube එක. නේද? ඊට අපි ලබන සතියේ කතා කරන plan කරන්නේ අපේ ඊළඟ tube එක systems development life cycle. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. ඉතින් මම tube එක කට්ටියට එව්වා print කරගන්න පුළුවන් කට්ටියට ඒ කට්ටිය print කරගන්න අනිත් කට්ටිය ගෙදරින් කලෙක්ට් කරගන්න tube එක ඒකෙත් ගොඩක් තියෙන කියවන්න. හැබැයි ඒක ඊළඟට අපි කියනවා DFD data flow diagram. දත්ත ගැලීම් සටහන් ඒක සම්පූර්ණ විභාගෙදී තනි ප්‍රශ්නයක් වෙන කොටසක්. අපි එතනට යනදා මේවා ඉගෙනුවේ. මේ තොරතුරු පත්ල ගොඩාක් විස්තර මම කිව්වේ අර DFD යන අවශ්‍ය knowledge එක ලබා ගන්න. knowledge එක ලබා ගන්න. Then you use the intelligence to draw the diagrams. තමන් බුද්ධිය පාවිච්චි කරලා අර ඩයග්‍රෑම් අඳිනවා. පේනවනේ? I will give the knowledge. මම මේකේ content එක අන්තර්ගතය දෙනවා. හැබැයි ඒක තමන් පාවිච්චි කරලා සුදුසු විදියට DFD අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම DFD ටියුට් එකක් දුන්නා. ඒකේ උදාහරණ ටියුට් එකකුත් දුන්නා. ලබන සතියේ ඔක්කොමල්ලා අනිවාර්යයෙන්ම ඔය SDLC Systems Development Life Cycle ටියුට් එක හොඳට කියවන්න. අපි try කරන්නේ ලබන සතියේ ටියුට් එක ඉවර කරන්න. ඒ ටියුට් ඉවර කරගත්තොත් අපි ඊළඟ සතියේ කතා කරනවා අර DFD අඳින්න. හැබැයි එතනදී ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්ටරැක්ටිව් මට උත්තර දෙන්න ඕනේ ඒ ටියුට් එකේ ප්‍රශ්න වලට. මොකද ගොඩාක් නේ කියවන්නේ. මම ගොඩාක් අවශ්‍ය ලියලා තියෙනවා. මම පොඩ්ඩයි fill in the blanks දාලා තියෙන්නේ. ඉන්ෆර්මේෂන් සිස්ටම් එකේ ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් නේ මේවා කියවන්න. මොකද knowledge. මේවා කියවලා ගන්න. කියවන්න මේවා. මම ගන්න knowledge එක ගන්න ක්‍රමයක් නේ කියවන එක. සාමාන්‍ය පුරුද්දක් වශයෙන් මම ගොඩාක් කියවන කෙනෙක්. ඒතර මට ගොඩාක් ලොකු knowledge එකක් එකතු කරගත්ත හැකි කියවනේ. ඔයගොල්ලෝ තෙන් පුරුදු වෙන්න. මොකද විභාගෙදී 160ක් ලකුණු ලැබෙන්නේ knowledge එකට. පහුගිය ප්‍රශ්න පත්‍රම් බැලුවොත් ගොඩාක් තියෙන මතකය බලන එක මත කියන්නේ knowledge දැනුම Taman තුල මොනවද තැම්පත් වෙලා තියෙන්නේ. ලකුණු 35ක් 40ක් තමයි ඉන්ටෙලිජන්ට් බුද්ධිය මෙල කරන්න තියෙන්නේ. ඒකෙත් ලකුණු 30ක් විතරයි. 70ක් විතර knowledge එකකට. අපි මොනවා කිව්වත් අපි මොනවා බැලුවත් Tamanට මේ කොටස් කටපාඩමින් දැනන් ඉන්න ඕනේ. If you talk anything, you must remember most of these things. මේවා Tamanට අනිවාර්යෙන් මතක. මම මේකයි මේ ප්‍රශ්න අහන්නේ. මොකද ප්‍රශ්න උත්තර දෙනවා කියන්නේ Taman අර knowledge එක එළියට ගන්නවා. You are accessing the knowledge. You have to access the knowledge. නැත්තම් මොකද වෙන්නේ? මේ knowledge එක මලකඩ කනවා. මේ knowledge එක මලකඩ කනවා. මොකද knowledge එක පාවිච්චි කරේ නැත්තම් මේවා access කරේ නැත්තම් මේවා එක තැන පල් වෙනවා. You have to get that knowledge. To access. සමම් ප්‍රශ්න අහන්නේ ඒකයි. ඉතින් ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ කියන්නේ මට මොකද හිතෙන්නේ? ඔයගලන්ට කිසිම knowledge එකක් නැහැ කියලා. මොලේ වෙනම කතාවක්. මොලේ කියන්නේ intelligent. මොලේ නැති එකක් නේද? මතකද තව එකක්. කතා දෙකක්. ඒ නිසා අපිට මතක තියෙන්න ඕනේ උත්තර දෙන්න. ඒ නිසා ලබන සතියේ හොඳට කියවන්න SDLC ටියුට් එක නේද? Systems Development Life Cycle ටියුට් එක හොඳට කියවන්න. මොකද අපිට ගොඩක් ගන්න පුළුවන්. O level ඔයගොල්ලෝ කරලා තියෙනවා නම් ඒ වගේ 400 ගුණයක් විතර වැඩි ප්‍රමාණයක් තියෙනවා මේකෙදි. ලයිෆ් සයිකල් මොඩල් එකක් වෙනස් අපි ඉල්ල කතා කරන අර O level මොඩල් එක නෙමෙයි. ඒකට ටිකක් වෙනස් මොඩල් එක. ඒ නිසා අපි මේක අලුතෙන්ම කතා කරනවා. ඔක්කොම පුංචි දන කතා කරනවා. නිසා මොකද කතා කරන්නේ? අපේ ඉන්ෆෝමේෂන් සිස්ටම් වගේනේ පුංචි දක්වම කතා කරනවා. නිසා කරන්න පුළුවන්. රයිට් මොනවද දෙයක් අහන්න තියෙනවද?
පන්තිය ඉවර කරන්න ඉස්සෙල්ලා මොතාර දිනවද රයිට් අපේ අර හෙට පන්තියනේ අපි සාමාන්‍ය ක්‍රමයට තියෙනවා ලොජික් ගේට් කොටස අපි ඒක හෙට කරනවා ඊටු ටික එහෙනම් අපි අද මෙතන ඉවර කරනවා ලබන සතියේ පන්තිය තියෙන්නේ සඳුදා නෙමෙයි බ්‍රහස්පතින්දා 18 වෙනිදා උදේ 8ට මතකයිනේ මම ලින්ක් එක දානවා so අපි සම්බන්ධ වෙන්නේ බ්‍රහස්පති උදේ 8ට මොකද ආන දෙයක් තියෙනවද okay so then we'll finish for today we meet some people tomorrow some people on the next week good night for all bye we'll meet on next day